සතිපට්ඨාන සිහිනුවර ලබන දහම් පන්තියේ අදට නියමිත සූත්‍ර සාකච්ඡාව ආරම්භ කරන්න. අද අපි පින්වතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ හැම දිනකටම බොහෝ පුරුදු සූත්‍රයක්. කුද්දක නිකායේ සුත්ත නිපාතයේයි උරග වර්ගයේ ආලවක කියන සූත්‍රය. කුද්දක නිකාය කියන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයිති වැඩිම ග්‍රන්ථ ප්‍රමාණයක් අයිති කොටසට. කුද්දක නිකායට අයිති පොත් 15ක් තියෙනවා. ඒ 15 එක පොතක් තමයි සුත්ත නිපාතය කියලා කියන්නේ. ඒ සුත්ත නිපාතයේ උරග වර්ගයට අයිති සූත්‍රයක් තමයි ආලවක සූත්‍රය කියන්නේ. මේ ආලවක සූත්‍රයම සංයුත්ත නිකායේ පළවෙනි පොතේ තිබෙනවා. යක්ඛ සංයුත්තේ අයිති සූත්‍රයක් විදිහට මේ සූත්‍රයමයි පොඩි කොටසක් වෙනස් වෙලා තියෙන්නේ. මේ සූත්‍රය දේශනා කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ අලව් කියන නුවර. මේ අලව් නුවර ආලවක කියලා යක්ෂයෙක් හිටියා. ඒ යක්ෂයාගේ භවනේ යක්ෂ විමානයේදී තමයි බුදුහාමුදුරුවෝ මේ ආලවක සූත්‍රය දේශනා කළා තියෙන්නේ. මේ සූත්‍රය පිළිබඳව නිදාන කතාව ටිකක් විසිතුරු ජනකයි. ඒ කාලේ රජ කෙනෙක් අලව් නුවර රජ කළා. ඒ රජුරු සිරිතක් විදිහට තමන්ගේ රාජ්‍යයේ චාරිකාවේ යෙදෙන්න උපක්‍රමයක් භාවිතා කළා. බොහෝ පිරිස සමග එකතු වෙලා මේ රාජ්‍යයේ වටා තියෙන කැලෑවල මුව දඩයනේ යනවා. ඉතින් රජුරු කියනවා පිරිස කැඳවලා මෙන්න අහවල් තැන මුවෙක් ඉන්නවා. මේ මුවා දැන් කොටු කරලා ඉන්නේ අපි. මේ මුවා කවුරු හරි ඉන්න තැනකින් පැනලා ගියොත් ඒ වගකීම එයා බාර ගන්නවා. ඉතින් එහෙම බාරගත්තාම ඒ පැනලා මුවා පැනලා ගිහින් පැත්තේ හිටපු අය කොහොම හරි ගිහින් අර මුවා අල්ලගෙන එන්න ඕනේ. රජුරු නියෝග කළා. රජුරු එහෙම නියෝග කරලා ටික වෙලාවක් යන කලින් රජුරු ළඟින්ම මුවා පැනලා දෙනවා. ඉතින් දැන් රජුරුවන්ට ටිකක් ලැජ්ජාවකුත් තිබුණා. රජුරුවන් ලැජ්ජාවෙන් මිදෙන්න දැන් මුවා පසුපස්සේ හඹා යනවා. මුවා මේ බොහොම ජව සම්පන්න සතෙක් වේගෙන් දුවන්න පුළුවන් කෙනෙක්. ඉතින් දැන් රජුරුව මුවා පසුපස්සේ වේගෙන් දුවනවා. ගව් තුනක් වේගෙන් දෙවුවා. දැන් මුවා වේගෙන් දුවල මුවාට මහන්සි වෙනවා. මහන්සි වෙච්ච වෙලාවේ එක්තැනක වතුර බොන්න නැවතුණා. නැවතුණාම රජුරුව පිටිපස්සෙන් ඇවිල්ලා ඊතලෙන් විදලා මුවා මැරුවා. දැන් ගව් තුනක් මිනිස්සුන්ගෙන් ඈත් වෙලා රජුරුව ඉන්නේ. මුවා මැරුවා කියලා කිව්වට පිළිගන්නේ නැහැ සාක්ෂි නැති නිසා. රජුරුව මොකද කළේ? අර මුවා මරලා මුවා දෙකට කපලා කඩක අර මුවාගේ මස් එල්ලාගෙන ආවා. ඔහොම එල්ලාගෙන එනකොට ඒ නගරය ඇසුරු කරගෙනම නගරය කිට්ටුවම විශාල වෘක්ෂයක් තිබුණා නුග ගහ. ඒ නුග ගහ අඳුරු තැනක්. ඒ වගේම විශාල අකුපතර විහිදිලා ගිහපු සෙවණ තියෙන තැනක්. එතන තමයි මේ ආලවක කියන යක්ෂයාගේ යක්ෂ විමානය තිබ්බේ.
ඉතින් ආලවක යක්ෂයා දුටුවා මේ රජුරු මුවමසුත් අරගෙන ඇවිල්ලා තමන්ගේ යක්ෂ විමානයේ තියෙන ගහ මුල වාඩි වෙලා යක්ෂයා යක්ෂ විමානයෙන් බැහැලා ඇවිල්ලා රජුරු වල්ගත්තා. දැන් රජුරුවන් යක්ෂයාට තියෙනවා මුව මස් සහ ලෝකේ ප්‍රණීතයිම කියන මස. මොකක්ද? ඒ ස්ථාල බලන්න බෑ. ඉතින් දැන් මේකෙන් පස්සේ රජුරුවන් මේ යක්ෂයා දැන් රජුරුවන් මරාගෙන කන්න හදනවා. රජුරු ඒ වෙලාවේදී කියනවා අනේ මාව නම් මරන්න එපා. ඉතින් යක්ෂයා කියන මේ අතටපත් වෙච්ච මේ කොහොම ප්‍රණීත ආහාරය අතහරින්න මොන මොඩයක්. ඊට පස්සේ යක්ෂයා එහෙම කියනවා. රජුරු කියනවා ඔබ මාව අතහරිනවා නම් ඔබට හැමදාම මම කෑම සඳහා මිනිස්සෙක් එවන්නම්. ඉස්සර කාලේ රජුරුත් එහෙම තමයි. නේද? මිනිස්සු බිල්ලට දීලා තමන් බේරෙන්න හදනවා. ඉතින් මම හැමදාම එවන්නම් මිනිස්සෙක්. නිකන් නෙවෙයි ලොකු බත් හැලියකුත් එක්ක එවන්නම්. බැරි වෙලාවක්වත් මට මේක ඉෂ්ට කරගන්න බැරි වුණොත් එදාට ඇවිල්ලා මාව මරාගෙන කන්න කියලා. ඉතින් යක්ෂයා ඒ දීම පිළිගත්ත රජුව අතහැරලා ගියා. දැන් රජුරුවන්ගේ මූණ ටිකක් බොහොම මැලි වෙලා දුර්වල වෙලා කනගාටුදායක තත්යක තිබ්බේ. රජුරුවන්ගේ මූණේ ස්වභාවය දැනගත්ත මිනිස්සු රජුරුවන්ගෙන් අහනවා හේතුව රජුරුව මොකක්ද කියන්නේ. සමීපම එක්කෙනෙක් ගිහිල්ලා ඇහුවා මොකද උනේ කියලා උන් විස්තරය කිව්වා. දැන් හරි වැඩි මේ යක්ෂයාට කිසියම් පොරොන්දුවක් වුණොත් ඒක හරියට ඉෂ්ට කරන්න ඕන නැත්නම් අනිවාර්යයෙන්ම මාව මරාගෙන කනවා කියලා. ඉතින් රජුරාණන් අහන ඔබතුමා මේ පොරොන්දු වලින් දින වකවානුවක් ඇතිව මාසයක් යනකම් එහෙම නැත්නම් සතියකට විතරයිද කියලා. රජුරෝ බය වෙච්ච තරමට දිනයක් මතක් වුණේ නැහැ. රජුරෝ කියන්නේ එහෙම දිනයක් කිව්වේ නැහැ. දැන් එහෙනම් ජීවත් වෙලා ඉන්නකම් මේ පොරොන්දු කරන්න. ඉතින් රජුරු බොහොම බයෙන් ඉන්න වෙලාවේදී ඇමතියෙක් කියනවා ඔබතුමා බය වෙන්න එපා. ඔබතුමා බොහොම සතුටින් රාජ්‍යය කටයුතු කරගෙන යන්නකෝ. මම ඒ ඔක්කොම බාර ගන්නවා. ඔබතුමාගේ වෙනුවෙන් ඒ ඔක්කොම බාර ගන්නවා කියලා. සාමාන්‍ය අදත් එහෙමයි ඉන්නවා. මේ රජුරු වෙනුවෙන් අනුන්ගේ පව් කරගන්නේ. ඕනෝ තරම් දේවල් කරන අය ඉන්නවා. රජුරු කරේ දුන්නාට ඒ වගේ ධර්මයක අත්කම් කරන අය ඉන්නවා. ඉතින් දැන් ඔන්න මේ මිනිස්සයා මේ ඇමතිවරයා මොකද කරන්නේ? හිරගෙදරට ගියා. හිරගෙදරට ඉන්න මරණීය දණ්ඩනීය නියම වෙච්ච කට්ටිය. ඒ කට්ටියට කිව්වා ඔන්න ඔයාලට නිදහස තියෙනවා. ඔය නිදහස අරගෙන කවුරු හරි කෙනෙක් නිදහස් වෙන්න කැමති නම් යන්න. හැබැයි ඊට කලින් රාජකාරියක් කරන්න. මොකද්ද? හොඳට නාලා පිරිසිදු වෙලා හොඳ අඳුම් බඳගෙන ඉවර වෙලා මෙන්න මේ බත් හැලියක් අරගෙන ගිහිල්ලා අතන යක්ෂයෙක් ඉන්නවා එයාට දීලා යන්න කියලා. ඉතින් ඒක බාරගත්තා. ඉතින් නිදහස් වෙනවනේ යක්තුන්ට බත් දෙන එක. මොකක්ද නේද? දැන් මෙයාට මේක හිතට ගියා. ඉතින් නිදහස් වෙන්න තියෙන නිසා. ඉතින් බත් හැලිය අරගෙන යකා ගාන යනකොට යකා අල්ලගෙන කනවා. මේ අටුවාවේ තියෙනවා යක්ෂයාගේ යක්ෂ බලය නිසා මිනිස්යාගේ ශරීරයේ මේ කෙස් ඇටලේ මස් සහිත මේ ශරීරයේ වෙඬරු පිටක් වගේ උණු වෙනවා. එච්චරට යක්ෂයාගේ තේජෝ ධාතුව බලවත්. ඔක්කොම යක්ෂයාගේ ආහාරය පිණිස සැකසෙනවා අර මිනිස්යාගේ ශරීරයේ තියෙන කොටස්. ඉතින් දැන් ওই විදිහට හිරගෙදර හිටපු ඔක්කොම දවසින් දවස නිදහස් කරලා යවුවා. හැබැයි ගියේ ගෙදරකින් යකා ළඟට ගිහිල්ලා මැරුවා. දැන් මේ කට්ටිය ඉවර වුණාට පස්සේ දැන් වෙන කවුරු හරි යවන්න ඕන. වෙන කවුරු හරි යවන්න බලනකොට හිරගෙදර කවුරුත් නැහැ. හොරුයි මිනි මරුයි ඔක්කොම දැන් සුද්ධ වෙලා. පස්සේ රජුරුව මොකද කළේ? රජුරුවන් සතු
මුතු මැණික් ආදී රත්තරන් බඩුවෙන් පාරේ නිදැල්ලි නිකන් දාලා තිබ්බා. මොකටද? හොරකම් කරවන්න. හොරකම් කරවල බලෙන් හොරකමට පොළඹවල ඒ තුලින් අල්ලගෙන ගිහිල්ලා දඬුවම් දෙන්න. ඉතින් ওই විදිහට කීප දෙනෙක් කරාම එක්කෙනෙක් කියන්න ගත්ත රජුරු මේ කරන්නේ අර යක්ෂයාට බිලි දෙන්නට කට්ටිය හොයනවා කියලා. ඒ ආරංචිය පැතිරෙනකොට සල්ලි පාරේ දාලා තිබ්බත් මිනිස්සු හොරකම් කරන්න ගියේ නැහැ. දැන් හොරුන්ගෙන් සතුරන්ගෙන් මංකොල්ලකාරයන්ගෙන් මිනිමරුවන්ගෙන් මේ ගෙදර නිදහස් වෙලා තියෙන හිස් වෙලා. පස්සේ රජුරු කල්පනා කරන දැන් මොකද කරන්නේ? ඊළඟට යවන්න තියෙන්නේ කවුද? ඊළඟට යවන්න තියෙන්නේ එහෙනම් වෙන ක්‍රමයක් නැහැ. රජුරු නියෝග කළා මරණයට කිට්ටු අයම තව චුට්ට දවසයිනේ වැඩිලා. දවස් දෙක තුනක් කලින් ගියන් කවන්නේ කියලා. ඔන්න වයසක කට්ටිය ටිකේ හොඳ වෙලාවට රජු මෙතන මෙහි ආවේ නැහැ. ඉතින් දැන් ඔන්න රජු එහෙම නියෝග කරනකොට වයසක කට්ටියගේ දූල පුතාලා ඉන්නවනේ. ඒ කට්ටිය උද්ඝෝෂණය කරන්න ගත්තා. අපේ ප්‍රිය ඥානෙ නැහැ මරන්න දෙන්න බෑ කියලා. ඉතින් ඊට පස්සේ රජුරු ගල දැන් කවුද යවන්නේ? රජුරුවන්ට එක්කෙනෙක් පිටදෙන කළ පුංචි ළමයි විරෝධතාවයක් දක්වන්නේ නැහැනේ පොඩි ළමයිට. නිසා පොඩි ළමයි කතා කරන්න බැරි බිලිඳු ළමයි යවමු කියලා. ඔය ආරංචිය පැතිරෙනකොටම බිලිඳු වයසේ ලදරු වයසේ ළමයි ඉන්න අම්මලා ටික මොකද කරේ? ළමයි ටික අරගෙන ඒ නුවරින් පිට වෙලා ගියා. ඔහොම ඉන්න වෙලාවේ රජුරවන්ට ඇවිල්ලා කියනවා රජතුමනි එක පුංචි ළමයෙක්වත් නැහැ. ඉන්නේ ඔබතුමාගේ මේ දරුවා අලව් කුමාරයා විතරයි ඉන්නේ. එතකොට රජුරෝ කියනවා මේ ලෝකයේ තමන්ගේ දරුවටත් වඩා වටින තමන්ගේ ජීවිතය. ඒ නිසා කමක් නැහැ මගේ ජීවිතය වෙනුවෙන් දරුවාව අරගෙන යන්න කියලා. දැන් මේ රජමාලිගාවේ කිරිමව්වරුන් රජබිසවරුන් ඔක්කොම අඬාලා දෙද්දි කම්පා වෙද්දි මේ දරුවව අරගෙන යන්න හදනවා. ඔන්න ඔය වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා අද දවසේ මා පිහිට වෙන්නේ කාටද කියලා හෙව්වා. එහෙම හොයනකොට විමසනකොට බුදුරජාණන් වහන්සේ දුටුවා මේ අලව් කුමාරයාට අනාගතයේදී අනාගාමී ඵලයට පත්වීමේ වරම් තිබෙනවා අනාගතේ. ඒ විතරක් නෙවෙයි ආලවක යක්ෂයාට සෝවන් වීමේ අවකාශ තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ සිද්ධියට මැදිහත් වෙලා මේ යක්ෂ දමනය සිද්ධ කළොත් ඒ බලාගෙන ඉන්න 84000ක් පිරිස දේව බ්‍රහ්මාදී පිරිස මාර්ගඵල අවබෝධයට පත් වෙනවා කියලා බුදුහාමුදුරු දුටුවා. එහෙම දැකලා බුදුරජාණන් වහන්සේ ඔය ආලවක යක්ෂයාගේ යක්ෂ විමානය තියෙන ගහ මුලට ආවා. සාමාන්‍ය මිනිස්සුන්ට මේ යක්ෂුන්ගේ යක්ෂ විමාන පේන්නේ නැහැ. හිත දියුණු කරගත්ත උතුමන්ට තමයි රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේට වගේ කෙනෙකුට තමයි යක්ෂ විමානය පේන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ යක්ෂ දැන් නැත්තම් අනිත් අයට වෙන්නේ අර කළුවට අඳුරට තියෙන ගහ විතරයි. ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ එතෙන්ට ගිහිල්ලා ඉඳිද්දී යක්ෂ විමානයේ දොර පාලනය කර ద్వාර රක්ෂකෙක් හිටියා. එයාගේ නම ගද්‍රබ. ගද්‍රබ කියන යක්ෂයාට කියනවා ඔයාට කරදරයක් නැත්තම් මම පොඩ්ඩක් ගිහිල්ලා ඇතුළට ගිහිල්ලා විවේකයෙන් ඉන්නද? ඒ වෙලාවේදී ගද්‍රබ කියනවා බුදුහාමුදුරනේ මට නම් කරදරයක් නැහැ. හැබැයි ඇතුළට ගිහිල්ලා විවේක ගන්න ගියොත් කරදර වෙන්නේ ඔබතුමාට. මේ යක්ෂයා මහා දරුණු කෙනෙක්, කර්කශ කෙනෙක්, රළු පරුසු කෙනෙක්. බලන්න මූණ දිහා බලන්නවත් හිතෙන්නේ නැති කෙනෙක්. හරි සැඩ පරුස කෙනෙක්. දෙමව්පියන්ටවත් ගරු සැලකිල්ලක් නැති කෙනෙක්. වැඩිහිටියන් කියන දේ අහන්නේ නැති කෙනෙක්.
ඒ නිසා බුදුහාමුදුරනේ එතෙන්ට යන්න එපා. ගියොත් මහා කරදරයකට වැටෙන්න වෙයි. ඉතින් බුදුහාමුදුරුවෝ ගද්දකට ආයි කියනවා නෑ ගැටලුවක් නෑ. ඔබට කරදරයක් වෙන්නේ නැත්තම් මට අවසර දෙන්න. බුදුහාමුදුරුවෝ එහෙම කිව්වම ගද්දව කියනවා මට නම් කරදරයක් නෑ. හැබැයි අමාරු වෙන්නේ නෙවෙයි. තුන්වෙනි වතාවේ කිව්වම ගද්දව කියනවා හරි කොහොම වුණත් මට අවසර දෙන්න පුළුවන්. ඉස්සෙල්ලාම ආලවක යක්ෂයන්ගෙන් අහලා ඉන්න. දැන් මේ වෙලාවේදී ආලවක යක්ෂයා හිමාලයේ යක්ෂ සමාගමක් තිබුණා. ඒ කියන්නේ යක්ෂුන්ගේ රැස්වීමක්. අමනුෂ්‍යයන්ගේ මහා රැස්වීමක් තිබුණා තියෙන හිමාලය වනේ. ඉතින් ගද්දව එතෙන්ට ගිහිල්ලා යක්ෂු ඉන්න තැන හයියෙන් කිව්වා යක්ෂුන්ගේ කට ටික සැරයිනේ කොහොමද? ඒ නිසා හයියෙන් කිව්වා අන්න බුදුහාමුදුරුවෝ ඇවිල්ලා වාසභාවයට කියලා. ඉතින් ගද්දවට සැර කළා. කතා හයියෙන් කියන්නේ කොහොමද මට ලැජ්ජයි කියලා කියලා. සද්ද නැතුව මම ඒක බලාගන්න කවුරුත් යනවා කියලා. ඔන්න ඒ මිනිස්සයා ඒ යක්ෂයා එළෙව්වා. එහෙම එළවලා ඔන්න බුදුරජාණන් වහන්සේ තමන්ගේ කුටියට අනවසරයෙන් මේ යක්ෂ මාලිගාවට අනවසරයෙන් ආවා කියලා ආරංචි වෙච්ච ආලවක හරි කීර්තිය හිටියා. ඔය අතරේ ඔය යක්ෂ සමාගමට තවත් යක්ෂයෝ දෙන්නෙක් ගියා. ඒ දෙන්න ටිකක් පරක්කු වෙලා ගියේ. ඒ කට්ටිය බුදුහාමුදුරන්ගේ ගෝලෙෝ. කවුද? සාතාගිරයි හේමවත. සාතාගිර හේමවත කියන යක්ෂයෝ දෙන්න අහසින් යද්දී මේ ආලවකගේ විමානේ පහු කරගෙනයි යන්නේ. බුදුහාමුදුරුවෝ යම් තැනකද වැඩ ඉන්නේ එතනින් උඩ සාමාන්‍ය කිසිදු සත්වයකට පියාසර කරන්න හැකියාවක් ඒ බුද්ධානුභාව බලය මේ විශ්වාන්තරයේ දක්වාම එතනින් උඩ යනවා නම් යන්න දෙපැත්තෙන් විතරයි උඩින් යන්න බැරි. එච්චරට මහා බලයක් මහානුභාව සම්පන්නකමක් තිබ්බා. ඉතින් මේ යක්ෂයෝ දෙන්න බැලුව කවුද මේ මෙතන ඉන්නේ? ඇයි අපිට මෙතන යන්න බැහැ? බලනකොට බුදුරජාණන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දුරින්ම වැඳලා ආලවක යක්ෂයා මේ දෙන්න සාතාගිරයි හේමවතයි හිමාලයට ගිහිල්ලා කියනවා ඔයාට ලැබිලා තියෙන මහා භාග්‍යයක්. අන්න බුදුරජාණන් වහන්සේ වාගේ විමානයට වැඩිලා. සාමාන්‍ය එහෙම කිව්වම ශ්‍රද්ධාව තියෙන කෙනෙකුට නම් කොච්චර දෙයක්ද නේ? කියලාවත් කරගන්න බැහැ නේද බුදුහාමුදුරුවෝ තමන්ගේ ගෙදරට වඩාම ගත්තා කියන්නේ. හැබැයි ශ්‍රද්ධාව නැති මේ යක්ෂයාට ඒ ආරංචියම තවත් කීර්තිය ඇවිස්සුවා. කීර්තිය ඇවිස්සලා ඉවර වෙලා වේගෙන් ආවා. වේගෙන් එනකොට බුදුරජාණන් වහන්සේ මේ යක්ෂයාගේ විමානයේ ඇතුළට වෙලා යක්ෂයාගේ ස්වාමි දිනවරුන්ට භාර්යාවට බණක් කියනවා. ඒක දැක්කම තවත් කීර්තිය. ඇතුළට ගියාම තව බණ කියන්නත් කරගත්තා කියලා. එහෙම කියලා දැන් මෙයා දොර ගාව ඉඳගෙනම යක්ෂයා මේ ආලවක යක්ෂයා දොර ගාව ඉඳගෙනම කේන්තියෙන්ම කියනවා බුදුහාමුදුරන්ට එළියට ඇඟිල්ල දික් කරලා නික්ඛම සමන. නික්ඛම කියන්නේ මොකක්ද? නික්මෙන් සමන කියන්නේ ශ්‍රමණයන් වහන්සේ. නික්ඛම සමන කියන එක පාළි නිකන් සරලව කියනවා මොකක්ද? බහැපන් එළියට කියන්නේ. ඉතින් මේ අනේ ගෞතම බුදුරජාණන් වහන්සේ එළියට වැඩම කරනු මැනවි කියලා කීර්තිය කියන වෙලාව කියන්නේ කීර්තියෙන් ඉන්න වෙලාවේ කිව්වේ ඒකයි. බහිනෝ එළියට. එහෙම කිව්වහම බුදුහාමුදුරුවෝ මොකද කළේ? බුදුහාමුදුරුවෝ කියන්නේ ගියාද මම දුන්නු ලෝකෙටම අග්‍රගෙන මට එහෙම කතා කරන්න එපා. එහෙම කියන්නේ කියලා. බුදුහාමුදුරුවෝ ඊටාම නියතමානීව සාධා උසෝති භගවාන් ඉක්වල. හොඳයි මම යන්නම්කෝ. කීලිවරේ කරබාගෙන බුදුහාමුදුරුවෝ එළියට. දැන් මේ ක්‍රියාව යක්ෂයාට පුදුමය ඇති කරන ක්‍රියාවක් වුණා. ඇයි ඒ? දැන් ආලවක අහලා තිබ්බේ බුදුහාමුදුරු කිසිම යකෙකුට බය නැහැ. දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, බ්‍රහ්ම ලෝක වල ඉන්න හැම දෙනාටම අධිපති බොහොම බල සම්පන්න කෙනෙක්. ඉතින් මේ මගේ එක වචනෙටම බුදුහාමුදුරු කී කරුණා. පුදුමයි.
පුදුමය ඇති වෙලා කුතුහලයෙන් යුක්තව මෙයාව පරීක්ෂා කරලා බලන්න ඕන කියලා ආපහු කතා කරනවා. පාවිස්ස සමය. ඇතුළට එන්න. බුදුහාමුදුර ආපහු ඇතුළට ආවා. සාධාවසෝ භගවා පාවිසි. දැන් ආලවක බලවා කියන දේ කරනවා. ඇවිද්දවලම වෙහෙස කරන්න පුළුවන්. ඇතුළට අරගෙන පිටට යවල ඇවිද්දවලම මෙයාව වෙහෙසටපත් කරන්න පුළුවන් කියලා හිතලා දෙවනි සැරේට කියලා කරා. තුන්වෙනි සැරේට කරා. තුන්වෙනි සැරේත් බුදුහාමුදුරුව ඇතුළට වැඩියා. චතුත්තම්පිකෝ ආලවකෝ යක්කෝ භගවන්තං ඒකදව. හතරවෙනි වතාවෙත් එළියට යන්නේ කියලා. බුදුහාමුදුරුව ගියා නෑ. බුදුහාමුදුරුව ගියේ නෑ. ඇයි දැන් බුදුහාමුදුරුව මේ විදිහට තුන් සැරයක් ඇතුළට ආව කියලා යක්ෂයාගේ තරහ නිවන්න. එයාගේ හිත හදන්න. අර එයා කියන දේ අනුකූල වුණා. දැන් අම්මලා පුංචි ළමයි මොනවා හරි ඉල්ලුවාම කේන්තියෙන් කෑග ගහා ඉල්ලුවාම දුන්නහම අර කේන්ති අඩු වෙලා යනවා ඔන්න මේක තියාගන්න කියලා නේද? මොනවා හරි නලවන්න ඕන වුණාම ඉල්ලන දේ දෙනවා. අඬව ගන්න බැරි වුණාම ළමයි අඬවන ළමයි නලව ගන්න බැරි වුණාම මොනවා හරි අඬල ඉල්ලන දේ දුන්නාම අඬ එක නවත්තනවා. එහෙමත් ඉල්ලනවා නම් ටීවී එක දාලා අන්න පුතේ අර ඇඩ් එක යනවා කියලා හරි කිව්වම හරි ළමයා අඬන එක නවත්තනවා. ඒක කොහොම හරි කැමති දේ දුන්නාම අනුකූලතාවයක් වෙනවා. දැන් මේ ආලවක යක්ෂයා කියන විදිහට කරාම බුදුහාමුදුරුවන් ආලවකට කල්පනා වුණා මෙයා හිතන තරම් අමාරු කාර්යයක් නෙවෙයි කියලා. හැබැයි හතරවෙනි සැරේ නම් බුදුහාමුදුරුවෝ එළියට වඩින්න සූදානම් නැහැ. බුදුහාමුදුරුවෝ මතක් කරනවා නක්වාහන්තං ආවුසෝ නික්ඛමිස්සා යං තේ කරණීයං සංකරෝ නෑ මම නම් එළියට යන්නේ නැහැ. උඹට පුළුවන් දෙයක් කරපන් යකෝ කියලා. යකෝ කියන්නේ ආලවක. එහෙම කිව්වහම පඤ්ඤං තං සමන පුච්චේසම්. එහෙනම් ඔන්න මම ප්‍රශ්නයක් අහනවා. සචී මේන ව්‍යාකරිස්සසි. හොඳයි මට හරියට උත්තර දුන්නේ නැති වුණොත්. චිත්තං වාදේ කිපිස්සාමි. ඒ කියන්නේ හදවත කිපිස්සාම වික්ෂිප්ත කළා. පෙරලලා දාන. ඒ කියන්නේ පිස්සුවට්ටවනවා කියන්නේ. හදයන් වාදේ කිපිස්සාම. නෑ චිත්තං වාදේ කිපිස්සාම. හදයන් වාදේ පාලෙස්සාම. හදවත පළල දානවා. පපුව පළල දානවා. පාදේසුවා ගහිත්වා පාරගංගායන් කිපිස්සාම. කකුල් කෙටි දෙකෙන් අල්ලලා ගඟෙන් එහාට විසිරෙල්ල දානවා කියන්නේ. ඒ කොච්චර බලයක් තියෙන්න ඕන. මෙහෙම කතාවක් කියන්නේ. ඉතින් යකා එහෙම කිව්වහම බුදුහාමුදුරුවෝ බය වෙයි කියලා යකා හිතන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ යක්ෂයාට කියනවා නක්වාහන්තං ආවුසුපස්සාමි සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මණයා පජාය සදේව මනුස්සාය යෝමේ චිත්තං වා කෙපෙයි හදයන් වා පාලෙයි පාදීසුවා ගහිත්වා පාරගංගායන් කෙපෙයි අපිචතං ආවුසු පුච්ච යදා කාංකසි මන්නම් හිතන්නේ නැහැ ඔය අපංකම කරන්න පුළුවන් කෙනෙක් මේ දෙවි මිනිසුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ සත්ව ප්‍රජාව තුළම ඉන්නවා කියලා. මොන හපංකමද? හිත වික්ෂිප්ත කරන්න පුළුවන්, හදවත පලා දාන්න පුළුවන්, කකුල් ගෙටින් අල්ලලා ගඟේ ගොඩට විසි කරන්න පුළුවන් එක්කෙනෙක් මේ මුළු තුන් ලෝකෙම නැහැ. ඒ හපංකම කරන්න පුළුවන්. මට ඒ දේ කරන්න පුළුවන් జగතික සමතෙක් නැහැ. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. අන්න ඒ වෙලාවේදී බුදුහාමුදුරුවෝ උන්ගෙන් ආලවක යක්ෂයා ගාථාවක් ඇහුවා විමසුවා. මට ටිකක් මේ උගුර අමාරු වෙන හින්දා මම හිතනවා යක්ෂයාගේ ගාථාව එයත් කිව්වොත් හොඳයි කියලා. කිංසුත විත්තං පුරිසස්ස සෙට්ඨං කිංසු කිංසු හවේ සාදුතරං කතං ජීවිතමාහු සෙට්ඨං ඒකේ උත්තරේ දුන්නා
සද්ධීද විත්තං පුරිසස්ස සෙට්ඨං ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති සච්ඡං හවේ සාදුතරං රසානං පඤ්ඤා ජීවින් ජීවිතමාහුසෙට්ඨං. දැන් ඔන්න අහපු ගාථාව ප්‍රශ්නය ඇහුවේ ගාථාවකින්. ඒ ගාථාව තමයි කිංසුද විත්තං පුරිසස්ස සෙට්ඨං. කිංසුද විත්තං චිත්තං නෙවෙයි. මේ ලෝකයේ මිනිස්සුන්ට තියෙන ශ්‍රේෂ්ඨතම විත්තං කියන්නේ ධනය මොකක්ද? ලෝකේ මිනිස්සුන්ට තියෙන ශ්‍රේෂ්ඨම ධනය මොකක්ද? කිංසු සුචින්නෝ සුඛමාවහාති. සුචින්න කියන්නේ මනාකොට පුරුදු කරන ලද කුමක් සැප එළවාද සැපගෙන දෙනවාද? කිංසු හවේ සාදු තරං රසාන. ලෝකේ තියෙන රසයන් අතරේ සාදු තරං රසාන මිහිරිතම වටිනාම උතුම්ම රසය මොකක්ද? කතං ජීවින් ජීවිතමාහුසෙට්ඨං. කොහොම ජීවත් වීමටද ශ්‍රේෂ්ඨම ජීවත් වීම කියලා කියන්නේ? දැන් ඔන්න මේ ප්‍රශ්නේ අහුවා. දැන් මේ අහපු ප්‍රශ්නය අනුව අපිට තේරුම් ගන්න පුළුවන් දෙයක් තියෙනවා. මොකද්ද? ආලෝකයකට යමකමක් තේරෙන්නේ නේද? හොඳ ප්‍රශ්නයක් අහලා තියෙනවා. ශ්‍රේෂ්ඨ ජීවත් වීම ගැන අහන්නේ හින්දානේ ඒකයි. ඉතින් ආලෝකයට බුදුහාමුදුරු මෙහිම උත්තර දෙනවා. සද්ධීද විත්තං පුරිසස්ස සෙට්ඨං. මේ ලෝකයේ ජීවත් වෙන මිනිස්සුන්ට තියෙන ශ්‍රේෂ්ඨම උතුම්ම ධනය මොකක්ද? ශ්‍රද්ධාව. දැන් අනිත් ධනය තියෙනවා. දැන් වටිනා කියන සල්ලි තියෙනවා නේද? ඊළඟට මුතු මැණික් ආදී තියෙනවා. වෙනත් වටිනා කියන දේවල් තියෙනවා. හැබැයි ඒ හැම දෙයකටම වැඩිය උතුම් වෙන්නේ මොකද්ද? ශ්‍රද්ධාව. ඇයි ඒ? මොකක්ද හේතුව? ඔව් දැන් මම අහන්නේ මොකද්ද? දැන් හැම දෙයකටම වැඩිය ධනය වටිනම ධනය කියලා හඳුන්වන්නේ හේතුව. ඔව්. අනිත් ධනයෙන් කරන්න පුළුවන්කම තියෙන්නේ මේ ලෝකයේ ජීවිතය සුවපත් කිරීමක් පමණයි. භෞතික ධනයෙන් කරන්න පුළුවන් ගත සුවපත් කිරීමක් පමණයි. නේද? දැන් කොච්චර සල්ලි තිබ්බත් සල්ලි තියෙන හැම කෙනාටම හිත හදා ගන්න පුළුවන්. බැ. එතකොට මේ ලෝකයේ ජීවිතයට සල්ලි උපකාර වෙනවා. ඒක අනිවාර්යයි. මේ ලෝකයේ සැහැල්ලුවෙන් පහසුවෙන් ජීවිතය ගත කරන්න සල්ලි අවශ්‍යයි. හැබැයි පරලෝක ජීවිතයත් සුවපත් කරගන්න නම් මෙලොව පරලොව දෙලොව සුවයම සලස ගන්න නම් අනිවාර්යයෙන්ම තිබිය යුතු දෙයක් තමයි මොකක්ද? ශ්‍රද්ධාව. ඇයි? ශ්‍රද්ධාව හැම කුසලයකටම මුලයි. අපි දන්නවා මෙලොව ජීවිතය සුවපත් කරගන්න, පරලොව ජීවිතය සුවපත් කරගන්න කුසල් කරන්න. හොඳ දේවල් කරන්න. තව විදිහකින් පිනුත් කරන්න ඕන. පින් කරාම මෙලොව ජීවිතයයි පරලොව ජීවිතයයි සුවපත් වෙනවා. සසර ගමන සුවපත්ව ගත කරන්න පුළුවන්. එතකොට අන්න ඒ සඳහා හැම පිනකටම හැම කුසලයකටම මුල මොකක්ද? ශ්‍රද්ධාව. එතකොට ඒ නිසා ඒ හැම දෙයක්ම අපි කරන්නේ හැම පින්කමක්ම කරන්නේ ශ්‍රද්ධාව නිසා. ඒ පින්කම් වල විපාක විදියට අපිට උපභෝග පරිභෝග ආදී වශයෙන් විවිධ සම්පත් ලැබෙනවා. ඒ ශ්‍රද්ධාවේ බල මහිමේ නිසා. අනිත් කාරණේ තමයි ඔය කියන ධන ධාන්‍ය ආදී මොකද වෙන්නේ?
ඕක නැති වෙලා යන්න පුළුවන්. නැති වෙලා යන්න පුළුවන්. කොහොමද නැති වෙන්නේ? හොර හතුරු ගන්න පුළුවන්. රාජසාන්තක කරන්න පුළුවන්. අවුවෙන් වැස්සෙන් ගින්නෙන් ගම් වතුරෙන් ඔය ආදි වශයෙන් විනාශ වෙලා යන්න පුළුවන්. අනිත් සල්ලි. හැබැයි ශ්‍රද්ධාව කියන එක එහෙම විනාශ වෙලා යන එකක්. එහෙම භෞතික කියන්නේ අනිත් ද්‍රව්‍යයන්ගෙන් විනාශ කළ හැකි දෙයක් නෙවෙයි. ශ්‍රද්ධාව කියන්නේ විනාශ වෙලා යන එකක් නෙවෙයි. විනාශ වෙන්න පුළුවන්. ශ්‍රද්ධාව නැති වෙලා යන්න පුළුවන්. හැබැයි ශ්‍රද්ධාව ගින්නින් නැති කරන්නේ නේද? දැන් මෙයා හරිම ශ්‍රද්ධාවන්තයා. ඒ නිසා මෙයාගේ ශ්‍රද්ධාව පුච්චලා දාන්න ඕන කියලා. ශ්‍රද්ධාව පුච්චන්න කියලා මිනිස්සු පුච්චන්න පුළුවන්. හැබැයි ශ්‍රද්ධාව පිච්චෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ගින්නෙන් වැස්සෙන් අවුවෙන් සුළඟින් ඒ වගේ පීඩාවටපත් වෙන්නේ නැහැ. හොර හතුරු ගන්නෙ නැහැ. බලහත්කාරයෙන් පැහැර ගන්න පුළුවන් කමක් නැහැ. මොකද්ද? ශ්‍රද්ධාව. අන්න ඒ ශ්‍රද්ධාව වගේ. එතකොට ශ්‍රද්ධාවේ කොටස් දෙකක් තියෙනවා. මොකද්ද කොටස් දෙක? අමූලිකා සද්ධා, ආකාරවදී සද්ධා. එතකොට ශ්‍රේෂ්ඨම ධනෙ මොකද්ද මෙතන ඔය කියන සද්ධාද? ආකාරවදී සද්ධා. අමූලිකා කියන්නේ මොකද්ද? මුල නැති, පදනමක් නැති. පදනමක් නැති ගොඩනැගිල්ල කඩා වැටෙන්න බොහොම ප්‍රවණතාව වැඩි. පදනම සහිතව හදන ගොඩනැගිල්ල ස්ථාවරයි. අන්න ඒ වාගේ අමූලිකා ශ්‍රද්ධාව පදනම් කරගෙන ගොඩනගන ආගමානුකූල ජීවිතය කොයියම්ම වෙලාවක හරි බිඳ වැටෙන්න විනාශ වෙලා යන්න පුළුවන්. කරුණු අවබෝධයෙන් නෙවෙයි යාට මේ පැහැදීම ඇති වෙන්නේ. දුටු ගමන් පැහැදෙන බාහිර දේවල් වලට පැහැදෙනවා. එතකොට මේ ශ්‍රද්ධාව කියලා කියන එක අනුන්ගේ ශ්‍රද්ධාව මැන බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. කෙනෙකුගේ ශ්‍රද්ධාව මැන බලන්න පුළුවන්කම තියෙන්නේ බුදුහාමුදුරන්ට විතරයි. ඉන්ද්‍රිය පරමපරියත් ඥානය. අනිත් අයට එහෙම ශ්‍රද්ධාව මනින්න පුළුවන් කමක් නැහැ. දැන් හැමතිස්සෙම අතේ ඇටමාලයක් නවගුණ වෙලක් තිබ්බා කියලා එයා ශ්‍රද්ධාවන්තයෙක් වෙන්නේ නැහැ. එයා කොහේද ඇඳත් අඳින්නේ සුදුයි කියලා, සුදු ඇඳුම විතරයි කියලා එයා ශ්‍රද්ධාවන් ඒ සුදු ඇඳුමෙන් ශ්‍රද්ධාවන්තයෙක් මනින්න පුළුවන් කමක් නැහැ. නිතරම පිරිත් සූත්‍ර සජ්ජායනා කරනවා, සාදුකාර දෙනවා කියලා එහෙම කරන්න බෑ. දැන් අර මාතර පැත්තේ මිනිස්සු ශ්‍රද්ධාව තියෙනවා. ශ්‍රද්ධාව වැඩි නිසා සමහරවිට මෝඩකම් කරනවා. මොකද්ද? දැන් මම ළඟදී ගියා භාවනාවට ඉස්සරහ මම කියලාම පටන් ගත්තේ සාදුකාර දෙනවා නම් හොඳට අවබෝධයෙන් සාදුකාර දෙන්න. සමහරව ඉන්නෝ බුදුහාමුදුරුවෝ කියපු ගමම සාදුකාර දෙනවා. දැන් ඊට පස්සේ කියන්නේ මොකද්ද කියලා හිතන්නේ නැහැ. අර ශ්‍රද්ධාව වැඩිකම. දැන් බුදුහාමුදුරුවෝ පිරිනුවන් පෑසේ කිව්ව ගමන් සාදුකාර දෙනවා. ඒ මොන තරම් මොහොත වැඩද නේද? අන්න ඒ වගේ සමහර වෙලාවට ඉන්නවා. ඒ අමූලිකා ශ්‍රද්ධාව. ඊළඟ කාරණේ තමයි දුටු දේවල්. දුටු බුදු පිළිම දැක්ක ගමන් නැගිටිනවා. වාහනින් ගිය ගමන් නැගිටිනවා. බස් එකේ යනකොට එහෙම බුදු පිළිම දැක්ක ගමන් නැගිටලා සාදු. ඒ මිනිස්සෙම ඒ බස් එකට මහාමුදුරු කෙනෙක් දැක්කම නිදා ගන්නවා. නේද? අර බස් එකට වැරිලාවක මහාමුදුරු කෙනෙක් නැද්ද? ඕනද? පුදුම නිදි කියලා වැඩිලා දෙපෙන්නේ හදනවා. එහෙමයි ඕන තරම් සිටිනවා. ඒම එක නෙවෙයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. අනුන්ගේ ශ්‍රද්ධාව එහෙම මන බලන්න බාහිර ස්වરૂපේ මන බලන්න පුළුවන් කමක් නැහැ. ඉතින් සමහර අය ඉන්නවා ඔය ශ්‍රද්ධාව මෝඩකමට පෙරලා ගන්න. ශ්‍රද්ධාව වැඩි වෙලා ප්‍රඥාව අඩු වුණාම එතන තියෙන්නේ මොකක්ද? මෝඩකම. ප්‍රඥාව වැඩි වෙන ශ්‍රද්ධාව අඩු වුණොත් එතන තියෙන්නේ පඬිතුකම. නේද? එතකොට තමයි අනවශ්‍ය තර්ක විතර්ක ගොඩ නගනග හැම දෙයක්ම විද්‍යානුකූලව බලන්න විමසන්න පුරුදු වෙන්නේ ඔන්න ඔය දේ නිසා.
නිසා ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි කියන එක සමානව සමබරව පවත්වාගෙන යන්න ඕනේ. ඒක ශ්‍රද්ධාව තියෙන කෙනෙකුට කවදාවත් කරදරයක් වෙන්නේ නැහැ. අර හදපු කතාවක් තියෙන කම්මැලිකම යන්නත් එක්ක මම කියන්නම්. ඔන්න එක ගමක පන්සලක් තිබ්බා. ඒ පන්සලේ පොඩි හාමුදුරු කෙනෙක් හිටියා. ඉතින් මේ පොඩි හාමුදුරුවෝ තමයි පුරුදු වෙලා හිටියේ පන්සලේ බුද්ධ පූජාව පූජා කරන්න. ඉතින් පොඩි හාමුදුරුවෝ හැමදාම බුද්ධ පූජාව ශ්‍රද්ධාවෙන් පූජා කරනවා. භාජන අස් කරන්න බුද්ධ පූජා භාජන අස් කරන්න බුදු මැදුරට ගියාම මේ බුද්ධ පූජාවට දීපු කෑම ඔක්කොම කාලා විනාශ කරලා හැමතැනම විසිරුවල තියෙනවා කවුරු හරි කියලා. ඉතින් පොඩි හාමුදුරන්ට මේක කරදර දැන් බුද්ධ පූජා වාජන හොදන්නත් ඕන මල්ලාසන පිරිසිදු කරන්නත් ඕන ඉඳුල්ලාස් කරන්නත් වැඩ ගොඩක්. ඉතින් එක දවසක් රැකලා ඉඳලා කවුද මේ කරදරේ කරන්නේ කියලා දොර මුල්ල බුද්ධ පූජා පූජා කළා දොර මුල්ලට වෙලා හැංගිලා බලාගෙන හිටියා. එහෙම බලාගෙන ඉන්නකොට දැක්කා මීයකුයි මී පැටියෙකුයි තමයි ඇවිල්ලා මේ වැඩේ කරන්නේ. දැන් ඉතින් හරි කේන්තිනේ මේ පැටියත් එක්ක. තමන්නේ කියලා දැන් දැනගත්තනේ පහුවෙන්දත් ඔන්න බුද්ධ පූජාව පූජා කරලා දොර මුල්ලට වෙලා හිටියා. ඔක මේ අතරේ දැන් මේ පැටිය ඇවිල්ලා එමීට අර පාත්‍රේ බැහැලා දැන් ඔන්න රිසිසේ අරගෙන තියෙන කෑම කනවා. එහෙම කෑම කනකොට දැන් මේ පැටියත් එක්ක අර පොඩි හාන්ට කේයි ගහන්නත් බෑ මරන්නත් බෑ. පවුනේ. ඉතින් මොකද කළේ? පොඩි හාමුදුරුව වටපිට බැලුවා. ලොකු හාමුදුරුව බුදුන් වදිනකොට පිරිත් කියන්නගෙන ආපු පිරිවාණ පොත් වහන්සේ දෙපා. පොත අරගෙන ගිහින් ඉවර වෙලා පාත්‍රය උඩින් තියුවා. දැන් ඉතින් මේ පැටිය බුද්ධ පූජාව කාලා හොඳට ශක්තිමත්ලා නෙන්නේ. මේ පැටිය පාත්‍රය ඇතුලේ දඟලනවා. දැන් පොත වැටෙන්න ඕන මෙන්න. වටපිට බැලුවා. වටපිට බලනකොට බරට තියන්න දෙයක් නැහැ. ධාතු කරඬුව තිබ්බ ධාතු කරඬුව පොත උඩ තිබ්බා. ටික වෙලාවක් යනකොට ධාතු කරඬුවත් හෙල්ලෙනවා. පෙරලෙනවා වගේ. පොඩි හාමුදුරන්ට බයයි දැන් මේ ධාතු කරඬුවත් පෙරලගෙන දුවයි කියලා. පස්සේ වෙන කරන් ධාතු කරඬුව උඩ තියන්න දෙයක් නැහැ. බැලන්ස් එක තියන්නත් තිබ්බේ. මොකක්වත් තියන්නේ නැති නිසා ගිහිල්ලා අල්ලගත්ත අත් දෙක. මේ සිද්ධිය බලාගෙන හිටියා. පැත්තකට වෙලා මේ අම්මා දැන් අම්මට හරි දුකයි. අම්මා දුකෙන් වගේ කියනවා අනේ මගේ දරුවට කිසිම කරදරයක් වෙන්න එපා. මගේ දරුවට තුනුරුවන්ගේම සරණයි කියලා. මේ බැරියල මේක ඇහිලා ඒ තුනුරුවන් තමයි මම මේ හිර කරගෙන ඉන්නේ. ඇත්තද? දාදතර දුරටි බුද්ධරත් පිරුවාලා බුද්ධහාමි දරුවට ආවුරු සංගරත්. ඒක මේ නායක කියපු කතාවක් විතරයි. ශ්‍රද්ධාව කියලා කියන්නේ අවබෝධයෙන් ඇති කරගත යුතු එකක්. ශ්‍රද්ධාව කියලා කියන්නේ අවබෝධයෙන් ඇති කරගත යුතු එකක්. මොනවද අවබෝධ කරගන්න උන්? තෙරුවන් ගුණ. තෙරුවන් ගුණ. ඒතර තෙරුවන් ගුණ දැනගන්න තරමටයි ශ්‍රද්ධාව දිනු කරගන්න පුළුවන්. තෙරුවන්ගේ ගුණ දැනගන්න තමයි ශ්‍රද්ධාව දිනු කරන්න පුළුවන්. එහෙනම් තෙරුවන් ගුණ දැනගන්න බණ අහන්න ඕන, පොත් කියවන්න ඕන, ගුණ සහිත ඒ කාරණා හොඳට පරිශීලනය කරන්න ඕන. ඒතකොට අන්න එහෙම දැනගන්න තරමට තමයි තෙරුවන්ට ලැබියාවක් ඇති වෙන්නේ. අම්මට තාත්තට ආදරය කරන්න හිතෙන්නේ අම්මා තාත්තගේ ගුණ දැනෙන තරමට. අම්මගේ තාත්තගේ ගුණය දැනෙන තරමට අම්මට තාත්තට සමීප වෙන්න හිතෙනවා. ගුණයක් දැනෙන්නේ නැති තරමට ඈත් වෙන්නයි හිතෙන්නේ. අන්න ඒ වගේ බුදුහාමුදුරුවන්ගේ ගුණ දැනෙන තරමට දැනගන්න තරමට බුදුරජාණන් වහන්සේට සමීප වීමේ හැකියාව තියෙනවා. ඒ කරුණු අවබෝධයෙන් ඇති කරගන්න ප්‍රඥා ගෝචර ප්‍රසාදයට තමයි ආකාරෝති සද්ධා කියන්නේ. ඉතින් අන්නේ ආකාරෝති සද්ධාව තමයි ලෝකයේ මිනිස්සුන්ට තියෙන ඉහළම සම්පත වෙන්නේ. මොකද ඒ මෙලොව ජීවිතයට විතරක් නෙවෙයි නිවන් දකිනා තුරාවටම ජීවිතය සුවපත් කරන උපකාර වෙන ධනයක් නිසා. ඊළඟ දෙවෙනි කාරණය. ප්‍රශ්නය මොකද්ද? කුමක් පුරුදු කළොත්ද සැප ගෙන දෙන්නේ? මොකද්ද?
ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති. සුචින්න දැන් ඔයත් අහලා තියෙන වචනයක් තියෙනවා. කර්ම විභාගයේදී සඳහන් කරන වචනයක් ආචින්න කියලා. ආචින්න කම්ම. ආචින්න කම්ම කියන්නේ නිරන්තරයෙන්ම පුරුදු කරනවා. ඒතර සුචින්න කියන්නේ වඩාත්ම හොඳින් පුරුදු කරනවා. වඩාත්ම හොඳින් ජීවිතයට පුරුදු කරන දේ කුමක්ද? ධර්මය. ධර්මය. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් තමන්ගේ ජීවිතයේ නිරන්තරයෙන්ම ධර්මයේ සමීප කරගන්නවා නම් ධර්මානුකූලව තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්නවා නම් ධර්මයටම සමීප වෙලා ජීවත් වෙනවා නම් එයාට ඒ ධර්මයේ තුලින්ම මහා සැපයක් ලබා ගන්න පුළුවන්. ඔයත් අහලා තියෙනවා ප්‍රධාන පාඩයක් තියෙනවා. පොලිසියේ ලාංඡනයේ තියෙන මේ ලාංඡනීය පාඩය. මොකක්ද? ධම්මෝ හවේ රක්ඛති ධම්ම මොකද වචනේ ධම්ම චාරී නෙවෙයි. චාරින් බින්දුව එනවා නගට. ගොඩාක් වරද්ද ලෝකේ හැමතැනම තියෙන්නේ. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරින්. ඒ කියන්නේ ධර්මානුකූලව ජීවත් වෙන තැනැත්තා ඒ ධර්මයේ විසින්ම ආරක්ෂා කරනු ලැබේ කියන එකයි. ඉතින් කවුරු හරි කෙනෙක් නිරන්තරයෙන්ම ධර්මයේ පුරුදු කරනවා නම් ඒ පුරුදු කරන ධර්මය එයාට සුවගෙන දෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් කවුරු හරි කෙනෙක් පන්සිල් හොඳට ආරක්ෂා කරනවා නම් ඒ ආරක්ෂා කරන පංචශීලයම එයාට හිත සුව පිණිස පවතිනවා. යම් කිසි ප්‍රතිපදාවක් පුරුදු කරනවා නම් ඒ පුරුදු කරන ප්‍රතිපදාව මනාලෙස පුරුදු කරන ප්‍රතිපදාව එයාට හිත සුව පිණිස පවතිනවා. දැන් මනාලෙස පුරුදු කරන ප්‍රතිපදාව හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. නේද? එක එක ප්‍රතිපත්ති තියෙනවා. හොඳ ප්‍රතිපත්තියක් තියෙනවා නරක ප්‍රතිපත්තියක් තියෙනවා. දැන් කෙනෙක් කියන්න පුළුවන් මගේ ප්‍රතිපත්තිය තමයි මදුරුව තලන්නේ. ඇයි? දෙන්කු මදුරුවන්ගෙන් මේ සමාජය බේර ගන්න ඕන නිසා අහුවෙන මදුරුවා බේරා මේ මදුරුවා කලා දැරීම මගේ ප්‍රතිපත්තියයි. දැන් එහෙම කියන අය ඉන්නවා. නේද? තව සමහරු කියනවා මගේ ප්‍රතිපත්තිය තමයි බය නැතුව ඕන තැනක කතා කරන එක කියලා. මම ওই කතා කරන්න බය නැහැ ආදිවාසී කියනවා. සමහර වෙලාවට මේ ප්‍රතිපත්තිය හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. සත්තු මරණ එක කොහොමද හොඳ ප්‍රතිපත්තියක් වෙන්නේ නැහැ. එතකොට මෙතන මනාලෙස පුරුදු කරනවා කියන්නේ මොකද්ද? හොඳ ප්‍රතිපත්තිය නරක ප්‍රතිපත්තිය නෙවෙයි. ධර්මානුකූලව කවුරු හරි කෙනෙක් මනාලෙස ජීවිතයට නැඹුරු වෙනවා නම් ධර්මයේ කියලා කියන්නේ සත් ධර්මයේ වෙන්නත් පුළුවන් අසත් ධර්මයේ වෙන්නත් පුළුවන්. මෙතන කියන්නේ සත් ධර්මය. සැපගෙන දෙනවා. සච්ඡං හවේ සාධු තරං රසාන. මේ ලෝකයේ තියෙන රස අතරින් උතුම්ම රසය මොකක්ද? සත්‍ය රසයයි. සත්‍ය රසයයි. සාමාන්‍යයෙන් සත්‍යදී ඇත්ත කතා කරන එක සත්‍ය. තව විදිහකින් කියන බොරු නොකියා සිටීම සත්‍ය. තවත් විදිහකින් කියනවා නම් බොරු සාක්ෂි නොදී සිටීමයි. සක්ඛි පුත්තෝ මුසාවෝ. කවුරු හරි කෙනෙක් සාක්ෂි විමසනකොට මේක දැක්කද කියලා අහුවොත් දැකලා නැහැ කියනවනම් ඒක බොරුවක්. දැකලා නැතුව දැක්ක කියනවනම් බොරුවක්. අන්න ඒ විදිහට බොරු සාක්ෂි දෙනවා. ඒක වැරදි. ඒක මුසාවක්. ඒතර සත්‍ය කියලා කියන්නේ මෙතන පරම සත්‍ය. සත්‍ය හැටියට ගත්තාම එක තැනක තියෙන ඒකමේව සත්‍යං. සත්‍ය එකයි දෙකක් නැහැ. ඒ මොන අදහසින්ද එහෙම කියන්නේ? ඔව්. පරමාර්ථ වශයෙන් ගත්තොත් එකම පරමාර්ථ සත්‍ය කියන්නේ නිවන. නිවන එක නිවනයි. ඒ නිවන් දෙකක් නැහැ කියන අදහසින් තමයි ඒකමේව සත්‍යයන් කියන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය සත්‍යයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමෙන් නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පරමාර්ථ සත්‍යයි. එතකොට මේ ලෝකයේ තියෙන සත්‍යයන් අතරින් රසවත්ම සත්‍ය, ප්‍රණීතතරම සත්‍ය, උතුම්ම රසය මොකද්ද? සත්‍ය රසය. මොනවාද සත්‍යද?
නිවන හා බැඳිච්ච සත්‍යයි. ඒක පරම සත්‍යයි. ඒක වෙනස් වෙන්නේ නැති රසයක්. දැන් අනිත් රස ඒවා වෙනස් වෙන්න පුළුවන්. නේද? දැන් අපිට කවුරු හරි කෙනෙක් තේ එකක් හදාගෙන ඒ තේක සීනි තියනවා පැණි රහ. සීනි වැඩි එක්කෙනෙක් කියන මේකට ටිකක් තව කහට දාගෙන ඉන්න කියලා. එතකොට ඒ රසය වෙනස් වෙනවා. කසට රස තියනවා නම් වතුර ටිකක් දාගෙන ඉන්න. කසට රස වෙනස් කරන්න පුළුවන්. නේ? ඒ විදිහට ඒ රසය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි පරම රසය, උතුම්ම රසය එහෙම වෙනස් කරන්න පුළුවන් එකක් නෙවෙයි. මොකද එහෙම වෙනස් කරන්න බැරි නොවෙනස් වෙන එකම රසය නිවන තුල තියෙන පරම රසයයි, සත්‍යයයි. අන්න ඒ නිසා තමයි ඒක රස අතරේ අග්‍රතරම රසය හැටියට හඳුන්වන්නේ. පඤ්ඤා ජීවෙන් ජීවිතමාහු සෙට්ඨං. ප්‍රඥාවෙන් ජීවත් වී. ඒ කියන්නේ ප්‍රඥාවෙන් ජීවත් වෙනවා කියන්නේ මෙතන විදර්ශනා නුවණ. විදර්ශනා ප්‍රඥාවෙන් ජීවත් වෙන්නේ. ලෝකේ මේ අපිට ගොදුරු වන අරමුණු අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැක මෙනෙහි කරමින් කල්පනා කරමින් ජීවත් වෙන එක තමයි ශ්‍රේෂ්ඨම ජීවත් වීම කියන්නේ. මොකද එහෙම ජීවත් වෙන කෙනා තමයි කර්ම රැස් කරන්නේ නැත්තේ. අපිට මේ ඉන්ද්‍රයන්ට ගොදුරු වන අරමුණු පරිහරණය කරනකොට ඒවා ඇලෙන්නේ නැත්නම්, ගැටෙන්නේ නැත්නම්, මුලා වෙන්නේ නැත්නම් ඒ දුරු කර්ම රැස් වෙන්නේ නැහැ. අන්න එහෙම කර්ම රැස් වෙන විදිහට කවුරු හරි ජීවත් වෙනවා. ඒ ජීවිතයෙන් එයා ප්‍රයෝජන ගන්න වෙන්නේ නැහැ. මොකද එයා ඒ ජීවිතය තවත් උපකාරී කරගන්න තවත් ජීවිත ගණනාවක් උපදවා ගන්න. නේ? දැන් අපි කරන්නේ ඒකයි සාමාන්‍යයෙන්. අපි මේ භවයේ ඉපදිලා ප්‍රඥාවෙන් ජීවත් වෙන්නේ නැති නිසා මොකද කරන්නේ? තවත් භව ගණනාවක්, තවත් ජීවිත ගණනාවක් ඇති කර ගැනීමට කර්ම රැස් කරනවා. ඒකනේ කරන්නේ. ඒක හොඳ වෙන්නත් පුළුවන්, නරක වෙන්නත් පුළුවන්, පින් වෙන්නත් පුළුවන්, පව් වෙන්නත් පුළුවන්. ඒතර විදර්ශනා නුවණ පහළ කරගෙන කවුරු හරි කෙනෙක් ජීවිතය හැඩගස්ව ගන්නවා නම් එයා කර්ම රැස් කරන්නේ නැහැ. කර්ම රැස් කරන්නේ නැත්නම් විපාකදායී කර්ම සැකසෙන්නේ නැහැ. විපාකදායී කර්ම සැකසෙන්නේ නැත්නම් උපදින්න තියෙන අවස්ථා අඩු වෙනවා. එතකොට මේ ජීවිතෙන් අපි කරන්න ඕන උපරිම ප්‍රයෝජන තමයි ප්‍රඥාවෙන් ජීවත් වෙනවා කියලා. කියන්නේ නිතර විදර්ශනාවට බරව විදර්ශනා නුවණ පහළ කරගෙන ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ වැඩි කර්ම උපද්දව ගන්න නැති වෙන විදිහට, කර්මයන් ක්ෂය වෙන විදිහට, ගෙවෙන විදිහට නුවණින් කල්පනා කර කටයුතු කරනවා. අන්න එහෙම කටයුතු කරන්න නම් මේ මොහොතේ ජීවත් වෙන්න. මොකද මේ මොහොතේ ගන්න අරමුණු පිළිබඳව සිහි සැලකිල්ල අපිට තියෙන්න ඕන. එහෙම ජීවත් වීම තමයි උතුම්ම ශ්‍රේෂ්ඨම ජීවත් වීම. ඊළඟ ගාථා මොකද්ද? කියමු. කතං සුතරති යෝඝං කතං සුතරති අන්වං කතං සුදුක්ඛං අච්චේති කතං සුපරිසුජ්ජති සද්ධාය තරති ඕඝං අප්පමාදේන අන්නවං විරියේන දුක්ඛං අච්චේති පඤ්ඤාය පරිසුජ්ජති. දැන් ආලෝක යක්ෂයා පළවෙනි ප්‍රශ්නෙට දීපු පිළිතුරෙන් සෑහීමටපත් වුණාද? හොඳට හිතලා කියන්න බලන්න. යම් තාක් දුරට සෑහීමකටපත් වුණා. ඒ නිසා තමයි එයා තව දුරටත් ඒ සම්බන්ධව ප්‍රශ්න අහන්නේ. එයා අහනවා කතං සුතරති ඕඝං. ඕඝ කියන වචනේ තේරුම මොකක්ද? සැඩපහර. සැඩපහර හැමතිස්සෙම ගහන්නේ කොහේද? සැඩපහර ගොඩටයි. ගොඩට. එතකොට සැඩපහර ගොඩට ගහනව නම් ඒ සැඩ ඕඝය මැඩගෙන යන එක්කෙනා උත්සාහ කරන්න ඕන මොකක්ද? ඒ ඕඝය මැඩගෙන යන්න. මැඩගෙන යන්න. දැන් මෝද කියලා හිතන්න. මූදේ තියෙනවා සැඩ දිය පහරක්. රැළ. ඒ රැළ හැමතිස්සෙම ගහන්නේ ගොඩ පැත්තට.
එතකොට සංසාරය කියලා කියන එක මෙගොඩ නම් අපි ඉන්න පැත්ත නම්. සසරින් එතර වීම කියන්නේ එගොඩ නම්. දැන් අපි එගොඩට යන්න ඕන. එගොඩට යන්න නම් මොකද කරන්න ඕන? මේ රැල්ල තරණය කරන්න. හැබැයි මේ රැල්ල මොන වගේ එකක්ද? හැමතිස්සෙම ගොඩ පැත්තට ඉන්න පැත්තටම තල්ලු කරන එක. ඉන්න පැත්තටම තල්ලු කරන එක. ඉතින් ඒ ඕඝය. ඒ ඕඝ තියෙනවා මොනවද? කාමෝඝ, භවෝඝ, ditthiyෝඝ, අවිජ්ජාෝඝ චතුරෝඝයක්. කාම, භව, ditthi, අවිජ්ජා කිය. මේ චතුරෝඝයට ගොදුරු වෙන හැම එක්කෙනෙක්ම හැමතිස්සෙම සංසාරේ පැත්තටමයි ගහගෙන යන්නේ. දැන් අපිට ඕන සංසාරයෙන් ඈතර වෙන්න. සංසාරේ සාගරයක් නෙක ඈතර වෙන්න. ඒ නිසා මේ ඕඝ තරණය කරන්න ඕන. ඕඝ තරණය කරන්නේ කොහොමද කියලා මෙයා අහන්නේ. ඒ කියන්නේ මේ කාම, ditthi, භව, අවිජ්ජා කියන සතර ඕඝයන් මැඩපවත්වන්නේ කොහොමද? කතංසු තරති අන්නවං මේ සංසාර සාගරය තරණය කරන්නේ කොහොමද? ඕඝය තරණය කරන්නත් ඕන, සංසාර සාගරය තරණය කරන්නත් ඕන. කතංසු දුක්ඛං අච්චේ මේ සංසාර පැවැත්ම කියන දුක නැති කරගන්නේ කොහොමද? අච්චේ කියන්නේ ඉක්මවා යන. කතංසු පරිසුද්ධති කොහොමද පිරිසිදු වෙන්නේ කියලයි ආලවක ඇහුවා. ඉතින් ආලවකට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා සද්ධාය තරති ඕඝං අප්පමාදේන අන්නවා විරියේන දුක්ඛං අච්චේති පඤ්ඤාය පරිසුද්ධති සද්ධාය තරති ඕඝං මේ කාම, භව, ditthi, අවිජ්ජා කියන චතුරෝගයන් තරණය කරන්න නම් මොකද දිනු කරන්න ඕන? ශ්‍රද්ධාව දිනු කරන්න ඕන. ඇයි ශ්‍රද්ධාව දිනු කරන්නේ? දැන් මේ ඕගිරේට අහු වෙන එක්කෙනා හැමතිස්සෙම ගොඩ බිමටනේ ගහගෙන යන්නේ. ගොඩ බිමට ගහගෙන කොහොමද රැලි 3-4කට අහු වුණා මොකද වෙන්නේ? එපා වෙනවා. එපා වෙනවා. ඊට පස්සේ සැක ඇති වෙනවා. අනේ මං කොච්චර උත්සාහ කළාද කොහොමද මේක තාම කරගන්න බැරි වුණානේ කියලා සැක ඇති වෙනවා. සැක ඇති වුණාම නිවනට යන ගමන අතහරිනවා. නිවනට යන ගමන අතහරිනවා. එතකොට ආකාරවදී ශ්‍රද්ධාවෙන් යුක්ත කෙනා තුනුරුවන්ගේ ගුණ දැනගන්න කෙනා ධර්මයේ පිළිබඳ හරි යැදීමක් තියෙන කෙනා ඕඝයන්ට අහු වුණත් ඒවෙන් සැලෙන්න යන්නේ නැහැ. අර ශ්‍රද්ධාව තියෙනවා. අර නිවන පිළිබඳ දැක්මක් තියෙනවා. විශ්වාසයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳ මා ගෞරවනීය විශ්වාසයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. එහෙම සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට බුදුහාමුදුරුවන්ට මේ කාම, භව, ditthi, අවිජ්ජා කියන ඕඝයන්ට මුහුණ දෙන්න වුණා. මහරහතන් වහන්සේලා මේ ඕඝයන් මැඩගෙන ඉස්සරහට ගිහිපු නිසා තමයි ඒ තත්වයටපත් උනේ කියලා විශ්වාසයක්, හැඟීමක්, ප්‍රසාදයක්, පැහැදීමක් තියෙනවා නම් විතරයි අනිත් එක්කනට ධෛර්යය, ශක්තිය එන්නේ. ඒ ඕඝයන් මැඩගෙන යන. ඒ නිසා ශ්‍රද්ධාව අනිවාර්යයෙන්ම ජීවිතයේ තියෙන්න ඕන එකක්. මන්දෝත්සාහී භාවය නැති වෙන්න උපකාර වෙන එකක්. අප්පමාදේන අන්නවා අන්නම කියලා කියන්නේ එතන මුහුද. මොන මුහුද? සයුර. මොන සයුර? සංසාර සාගරය. සංසාර සාගරේ තරණය කරන්න නම් මොකද කරන්නේ? අප්‍රමාදී. අප්‍රමාදී වෙනවා කියන්නේ කොහොමද? මිනිස්සු අප්‍රමාදී වෙන්නේ අර මං කලින් කියපු විදියට. මොකද? විපාකදායි කර්ම සකස් කර කර ඉන්න ගියාම තමයි අප්‍රමාදී වෙන්නේ. මේ භව සයුර තරණය කරන්න නම් කුමක්ද කළ යුත්තේ? එහෙනම් කර්ම සකස් කරන එක නවත්තන්න. කර්ම සකස් වෙන එක නවත්තනකොට පීඩන්න තියෙන මෝහය අඩු වෙනවා ප්‍රමාණය. අවිදිට කියනවා. අපි
කරන්නේ මේ ලැබිච්ච ජීවිතේ පහනක් නම් මේ ජීවිතේ මේ පහනේ තව පහන් ගණනාවක් 100,000 ගණනක් දල්ව ඉන්න එකයි. ඒක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. අන්න ඒ වගේ අපි මේ අවිද්‍යාව නිසා මේ ලෝකේ ඉපදිච්ච මිනිස්සු අවිද්‍යාව නිසා මොකද කරන්නේ? නැවැත්මට ඇති ක්‍රියාවන් නෙවෙයි අපි ගොඩක් කරන්නේ. මොකද පැවැත්මට ඇති ක්‍රියාවන්. පැවැත්මට ඇති ක්‍රියාවන් කරන්න සංසාර සාගරය කියන එක පළල් වෙනවා. දැන් උදාහරණයකට ගමු. සංසාර සාගරය කියන දැන් අපිට ජීවත් වෙන්න තියෙන එහෙම නැත්නම් අපිට ගත කරන්න තියෙන සංසාර ගමන කානුවක් වගේ තරම් පටුයි කියලා. අවිද්‍යාවෙන් වැහිච්ච ආයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන කෙනා මොකද කරන්නේ? මේ ලැබිච්ච භවයෙන් ප්‍රයෝජන ගන්න නැතුව එයා තව කර්ම රැස් කරනවා. කර්ම රැස් කරනකොට මොකද වෙන්නේ? අර කානුව මහ ඇලක් ඇල ගඟක් වෙනවා, ගඟ මහ මූදක් වෙනවා, මූද තව පළල් කරගන්නවා. දැන් මම හිතන්නේ මෙතන ඉන්න ගොඩක් අය ඇලක් මේ කානුවක් තියෙන්නේ කියලා. සමහර වෙලාවට ගොඩක් ගංගාවල් වගේ ඇති. දැන් ගොඩක් වෙලාවට කරන්නේ මොකද්ද? මේ ගඟ තව පළල් කරගන්න එක තමයි. කොහොමද මේ ගඟ පළල් කරගන්නේ? තව කර්ම රැස් කරනවා. ඒතර මූද පළල් වෙන්න මොකද වෙන්නේ? පීනන්න තියෙන දුර වැඩි. එහෙනම් අපිට තියෙනවා දැන් වීරයෙන් අප්‍රමාදයෙන් කරන්න ඕන වැඩ දෙකක්. මොකද වැඩ දෙක? අත නොහැර පීනන්නත් ඕන, පළල් වෙන එක අඩු කරගන්නත් ඕන. අත නොහැර පීනන්නත් ඕන, පළල් වෙන එක අඩු කරගන්නත් ඕන. අත නොහැර පීනන එකට තමයි අප්‍රමාදය කියලා කියන්නේ. අප්‍රමාදය කියලා කියන්නේ. එතකොට අප්‍රමාදේන අන්නවා. දැන් එතකොට මේ කර්ම රැස් කර ඉන්න ගියාම මොකද වෙන්නේ? අපි පීනන එක අපහරිනවා. ඒකයි කරන්නේ. පීනන එක අපහැර මූද තව පළල් කරගන්න. ඒක තමයි අප්‍රමාදය කියලා කියන්නේ. ප්‍රමාදේ ඒකයි. අප්‍රමාදය කියලා කියන්නේ මොකද්ද? පීනන එක අතහරින්නේ නැහැ. කර්ම රැස් කරන එක අතහරින්න. එතකොට මූදේ පළල අඩු වෙලා යනවා. ඉතින් මෙහෙම මූද පීනගෙන යනකොට මේක සැපද? නෑ, දුකක්. ඒ දුක මැඩ ගන්න නම් මොකද කරන්නේ? විරියේන දුක්ඛං අච්චේ. වීරෙන් දුක ඉක්මවා. ඒ ඉවස තරහ ගන්න වෙනවා. සංසාර ගමන කියන එක මේ බොහොම පහසු රෝසමල් ඥානාවක යන්න පුළුවන් එකක් නෙවෙයි. බොහොම දුක්ඛම් කඩළු බාධා පීඩා සහිත එකක්. එතකොට මේ සමාජයේ ජීවත් වෙන සමහරු ධර්මයේ යෙදෙන බොහොම පහසුයි. හැබැයි පහසුවෙන්ම ධර්මයේ යෙදෙන්න හැම දිනාටම අවස්ථාව ලැබෙනවද? නැහැ. දැන් උදාහරණයකට ගමු. දැන් මෙතන ඉන්න නෝනයි මහත්තයයි දෙන්නම බණ අහන්න ඇවිල්ලා ඉන්නවා. නේද? ඒ අය කිසිම කරදරයක් නැහැ. දෙන්නම එකඟතාවයකට ඇවිල්ලා අපි යනවා බ්‍රහස්පතින්දට බණ අහන්න. අපි යනවා පොයේ දවසේ සිල් සමාදන්. ඔය විදිහට ඉන්න කරදරයක් නැහැ. හැබැයි ඔය දෙන්නකින් එක්කෙනෙක් ගෙදර දාලා ආව මොන තරම් කරදරද? ගෙදර දාලා එනකොටම දහලා ඉන්න එක්කෙනා මොන තරම් කියන ඕන අද නම් පරක්කු වෙන්න බෑ. එහෙම කියන්න පුළුවන්. නේ? කොහේ ගියත් අහවල වෙලාවට එන්න ඕන කියන්න පුළුවන්. මොනතරම් බාධක තියෙනවද? මොනතරම් අමාරුවෙන්ද මේක යෙදෙන්නේ? ආගමානුකූල ජීවිතයේ යෙදෙනවා කියන එක ආයාසයක් අරගෙන කරන්න ඕන එකක්. දැන් අකුසල් සිතිවිලි හිතේ පහළ වෙන එකට අපි මේ අමුතු උත්සාහයක් ඇති කරන්න ඕන නේ? දන්නේම නැතුව තොණු ගණන් පහළ වෙන අකුසල් සිතිවිලි. නේ? හැබැයි කුසලයක් හිතේ තියාගෙන කොච්චරනම් අමාරුද? අලුතෙන් හිතවිල්ලක් හිතට ගන්න එකක් තමයි. අරගත් එක තියාගෙන ඉන්න එකක් කොච්චර අමාරුද? ඒක මහ විශාල කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා. භෞතික වශයෙන් ඒ කැපකිරීම කරන්න වෙනවා. කාලය වෙනත් කැපකිරීම කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ ආගමානුකූල ජීවිතයට නැඹුරු වෙනවා කියන එක හැමෝටම පහසුවෙන් කළ හැකි දෙයක් නෙවෙයි.
ඒකට උත්සාහයක්, ධෛර්යයක්, කැපවීමක්, වීර්යයක් තියෙනවා. අන්නේ වීර්යය තුළින් තමයි මේ දුක නැති කරන්න පුළුවන්කම. දැන් බුදුරජාණන් වහන්සේ පවා වීර්යවන්ත වෙච්ච නිසා තමයි සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. දැන් කෙනෙක් කියන්න පුළුවන් ඉතින් වීර්යවන්ත වුණා තමයි. දුෂ්කර ක්‍රියා කළා තමයි. හැබැයි ප්‍රයෝජනයක් උනේ නැහැ නේද? එතකොට ඒක නිෂ්ඵලයි නේ කියලා හිතෙන්න පුළුවන්. එක්තරා විදිහක නිෂ්ඵලයි තමයි. හැබැයි ඒක නිෂ්ඵලමයි කියලා කියන්නත් පුළුවන්කම නැහැ. ඒක ඊළඟ ප්‍රතිඵලයක් තියෙනවා. මොකද්ද ප්‍රතිඵල? ඒ අන්ත දෙක අවබෝධ කරගත්තා. ඒක වැරදි කියලා හරි තේරුණා. නැත්නම් ඒකවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා අන්න ඒ අනුව කල්පනා කරලා බලනකොට වීරිය කියලා කියන්නේ ජීවිතයේ තියෙන්න ඕන එකක්. දුකක් ඇති වෙන වෙලාවට තමයි ඒ ධෛර්යය තියෙන්නේ. නේද? බාධා එනකොට තමයි වීරියෙන් උත්සාහයෙන් කැපවීමෙන් ඒ දේ ජය ගන්න පුරුදු වෙන්නේ. ඊළඟට පඤ්ඤාය පරිසුද්ධති. පඤ්ඤාය පරිසුද්ධති කියන්නේ ප්‍රඥාවෙන් අරහත් මාර්ග ප්‍රඥාවෙන් පිරිසිදු වෙනවා. තවත් කියනවා නම් විදර්ශනා නුවණ පාල කරගන්න කෙනා සිතේ තියෙන සකල විද ක්ලේශ ධර්ම වලින් හිත මුදවා ගන්න. හිත සහමුලින්ම කෙලෙසුන්ගෙන් මිදිච්ච දවසට තමයි හිත නියම පිරිසිදු භාවයට පත් වෙන්නේ. හිත පිරිසිදු වෙන්නේ අන්නේ එතනදී. එතකොට හොඳටම පිරිසිදු හිත තියෙන කාටද? රහතන් වහන්සේලාට. අනාගාමීයගේ හිත පිරිසිදුයි. පිරිසිදුයි තමයි. හැබැයි යම් තාක් දුරේ කෙලස් තියෙන අනාගාමීයගේ හිතේ කෙලස් තියෙනවා. කෙලස් තියෙන හැමෝගෙම හිත කිලිටි. එතකොට කෙලස් නැති හැමෝගෙම හිත පිරිසිදුයි. ඒතර පින් කරනකොට හිත පිරිසිදුයිද කිලිටිද? හොඳට හිතලා කියන්න. දැන් පින තුල කෙලස් තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් පිරිසිදුද අපිරිසිදුද? අපිරිසිදු. එහෙනම් අපිරිසිදු. ඒතර රහතන් වහන්සේලා පිනුත් කරන්නේ, පවුත් කරන්නේ. ඒ නිසා රහතන් වහන්සේගේ කෙලස් නැහැ. කෙලස් නැති හිත පිරිසිදු. එතකොට අන්න රහත් වෙලා ජීවත් වෙන නියම විදිහට පිරිසිදු වීම තමයි කෙලෙසුන්ගේ සහමුලින්ම හිත මුදවා ගැනීම. කවුරු හරි කෙනෙක් සහමුලින්ම කෙලෙසුන්ගෙන් හිත මුදවා ගත්තාද අන්න ඒක තමයි නියම පිරිසිදු වීම කියලා කියන්නේ. අතෝ මේ මූණ හොදලා අඳුම් බලන හොදලා පිරිසිදු වෙලා ඉන්න එක නෙවෙයි හොඳම පිරිසිදු වීම කියන්නේ. ඊළඟ ගාථා කියමු. කතං සුලභතේ පඤ්ඤං කතං සුවින්දතේ ධනං කතං සුකිත්තිං පක්ඛෝති අතං මිත්තානි ගන්ධති අස්මාලෝකා පරං ලෝකං කතං පෙච්චන සෝචති සද්ධානු අරහතං ධම්මං නිබ්බාන පත්තිය සුසුසාලතේ පඤ්ඤං අප්පමත්තෝ විචක්ඛනෝ පටිරූපකාරී ධුරවා උද්ධාතා වින්දතේ ධනං සච්චේන කිත්තිං පක්ඛෝති දරං මිත්තානි ගන්ධති යස්සේ ඒ චතුරෝ ධම්මා සද්ධස්ස ධර්මීසිනු සච්ඡං ධම්මෝ ධිති චාදෝ සවේ පෙච්චන සෝචති. දැන් ආලවකගේ ඊළඟ ප්‍රශ්නය උනේ කතං සුලභතේ පඤ්ඤා. දැන් බුදුහාමුදුරුවෝ මතක් කරානේ ප්‍රඥාවෙන් ජීවත් වීමයි ජීවත් වෙන එක ප්‍රඥාවෙන් තමයි පිරිසිදු වෙන්නේ කියලා. එතකොට ඒ පිරිසිදු වෙන්න ඕන ප්‍රඥාව ලබා ගන්න කොහොමද? ඔන්න පළවෙනි ප්‍රශ්නය. කතං සුවින්දතේ ධනං. ඒ කියන්නේ කොහොමද මේ ධනය ලබා ගැනීම සිද්ධ කරන්නේ? ධනය කියලා කිව්වේ එතන මොකක්ද? ආර්ය ධනෙනි, ශ්‍රද්ධාව. ඒතොර ඒ ධනෙ ලබා ගන්න කොහොමද? කතං සුකිත්තිං පප්පෝති. කොහොමද කීර්තියට
පැමිණෙන්නේ කතං මිත්තා නිගන්තති යාළුවෝ වැඩි කරගන්නේ කොහොමද මිතුරන් ලබා ගන්න සපයා ගන්න කොහොමද අස්මා ලෝකා පරං ලෝකං කතං පෙච්චන සෝචති මේ ලෝකෙන් පරලෝ ගියාට පස්සේ ශෝක නොකර ඉන්නේ කොහොමද දුක් නොවි ඉන්න පුළුවන්කම ලැබෙන්නේ කොහොම හිටියොත්ද කියලායි ඇහුවේ බුදුහාමුදුරුවෝ උත්තර දෙනවා සත්ත්‍හානෝ අරහතං ධම්මං නිබ්බාන පත්තිය සුසුසා ලබතේ පඤ්ඤං අප්පමත්තෝ විචක්ක ඔන්න පළවෙනි කාරණය සත්ත්‍හානෝ අරහතං ධම්මං නිබ්බාන පත්තිය නිබ්බාන පත්තිය කියන්නේ මොකද නිවනට පැමිණීම පිණිස නිවන් දකින්න නම් මොකද කරන්න ඕන සත්ත්‍හානෝ අරහතං රහතුන් වහන්සේලාගේ ධර්මය අහන්න සත්තානෝ අරහතං ධම්මං රහතන් වහන්සේලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන ඒ භික්ෂු මහා සංඝරත්නය දේශනා කරපු ධර්මය අහන කෙනෙක් වෙන්න ඕන අප්පමත්තෝ කියන්නේ අප්‍රමාදීව කටයුතු කරන කෙනෙක් වෙන්නත් ඕන අර කලින් කිව්ව විදිහට කර්ම රැස් නොවන මේ මොහොතේ නුවණින් විමසමින් කටයුතු කරන කෙනෙක් වෙන්න. විචක්ෂණෝ කියන්නේ විචක්ෂණ බුද්ධියක් තියෙනවා. විචක්ෂණ කියන්නේ හොඳ තීක්ෂණ නුවණ කල්පනාකාරී බවක් තියෙන්න ඕන. එහෙම එක්කෙනා සුසුසා ලබතේ පඤ්ඤා. ඒ විදිහට නුවණින් අප්‍රමාදීව ධර්මයට නඳුරුව කටයුතු කරනවා නම් කවුරු හරි කෙනෙක් අන්න යා ලබනවා ප්‍රඥාව කොහොමද මේ ප්‍රඥාව ලබන්නේ සුසුසා ඒ කියන්නේ සුසුසා කියන්නේ ශ්‍රවණය කිරීම දැන් අපි මේ ඉගෙන ගන්නවනේ දැන් මේ ඉගෙන ගන්න මොකක් කරලාද අහලා අසා දැන ගැනීම දැනුම වර්ධනය කරගන්න ඒ තුල එතකොට මොනවා අහලද මේ ප්‍රඥාව දිනු කරගන්නේ දැන් හැම දෙයක්ම අහලා නෙමෙයි ධර්මය අහලා කාගෙන්ද අහන්නේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයන් ධර්මය අහන්නේ. ඇයි බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයන් ධර්මය අහන්නේ? මොකක් නිසා? ශ්‍රද්ධාව නිසා. ශ්‍රද්ධාව තියෙන කෙනා බණ අහන්න පෙළඹෙනවා. බණ අහන්නේ නිකම්ම නෙවෙයි. අප්‍රමාදීව විචක්ෂණ බුද්ධිය නුවණින් සිහි නුවණින් කල්පනා කර. එහෙම බණ අහනකොට එයාගේ හිතේ කෙලෙසුන් අඩු වෙලා ටික අඩු වෙලා යනවා. ඒ ඇසීම ඒ ධර්ම ශ්‍රවණය කිරීම එයා ප්‍රඥාලාභයට උපකාර වෙනවා. ඒ ප්‍රඥාව ලෞකික ලෝකෝත්තර දෙපැත්තටම බර ප්‍රඥාවක් වෙනවා. ඉතින් එහෙම එක්කෙනා මොනවද කරන්නේ? පතිරූපකාරී දුරවා. ඒ තනත්තා අර ලෞකික ලෝකෝත්තර ධනය ලබන එක්කෙනෙක්. දැන් ආර්ය ධනය අර තියෙනවානේ මොන ධනයද? ශ්‍රද්ධා ධනෙ තියෙන නිසානේ බණහන්න පෙළඹුණේ. ඒතර බණහන්න පෙළඹුණාම එයා ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙක් වෙනවා. ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙක් වුණාම එයා පිරිහෙයිද? නැහැ. එයා ආධ්‍යාත්මිකව පිරිහෙන්නේ නැහැ. භෞතිකව පිරිහෙන්නේ නැහැ. එතකොට ලෞකික ලෝකෝත්තර දෙපැත්තෙන්ම ධර්මයට නැඹුරු වෙච්ච එක්කෙනා දියුණු වෙනවා. ධනවත් වෙනවා. ආර්ය ධනයේ වන සද්ධාදී ධනයත් එයා ළඟ තියෙනවා. ධර්මානුකූලව ප්‍රතිපත්තිගරුකව ජීවත් වෙන නිසා එයාට ලෞකික ධනයක් ලැබෙනවා. ඉතින් එයා ඒ ධනයට මොකද කරන්නේ? පතිරූපකාරී. ධර්මානුකූලව එයා ජීවත් වෙන නිසා ඒ ලැබෙන ධනය පතිරූපකාරී කියන්නේ ධනයට ගැළපෙන විදිහට ප්‍රතිරූපේ කොට නගා ගන්න. ඒ කියන්නේ ආර්ය ධනෙ විනාශ කරගන්නේ නැතුව මේ ධනෙ තව තව ශක්තිමත් කරගන්නවා. ලෞකික ධනෙ විනාශ කරගන්නේ නැතුව ධර්මානුකූලව ඒ ධනෙ ආරක්ෂා කරගෙන කටයුතු කරනවා. ඒක විනාශ කරගන්න යන්නේ නැහැ. දුරවා කියලා කියන්නේ මොකද්ද? දුරවා කියලා කියන්නේ බර උසුලාගෙන ඉන්න කෙනා කියලා. දැන් ඔය වචන විතර කලිනුත් අපි විස්තර කරලා දීලා තියෙනවා. දැන් කවුරු හරි කෙනෙක් බර කරේ තියාගෙන යනවා. එතකොට එයාට ඒ උසුලාගෙන ඒ කරන ක්‍රියාව පිළිබඳව බැඳීමක් තියනවද නැද්ද? තියෙනවා.
බර කරේ තියාගෙන ඉන්නකල් ඒ ක්‍රියාව පිළිබඳ බැඳීමක් තියෙනවා. බර පැත්තකට දානවා කියන්නේ මොකක්ද? එයා ඒ ක්‍රියාවෙන් ඈත් වුණා කියන එකයි. එතකොට මේ ධර්මයේහි යෙදීම නැමැති බර කවුරු හරි කෙනෙක් කරට ගත්තා නම් ධර්මයේ යෙදීම නැමැති බර කරට ගත්තා නම් එයා ධර්මයත් එක්කම තමයි නිතරම ඉන්නේ. ඒ බර පැත්තකින් තියෝ කියන්නේ මොකක්ද? එයා ධර්මයෙන් ඈත් වෙනවා. කුසීත වෙනවා කියන එක. එයා ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ නැති පුද්ගලෙක් බවට පත් වෙනවා. එතකොට එහෙම නැතුව උත්සාහයෙන් බොහොම කැපවීමෙන් යුක්තව සල්ලි හම්බ කරන්නත් මේ කියන ධන දෙකම මොකක්ද ධන දෙක? ලෞකික ධනයයි ලෝකෝත්තර ධනයයි. එතකොට ලෞකික ධනය හම්බ කරන්න උත්සාහය කැපවීම තියෙන්නත් ඕන. ලෝකෝත්තර ධනයට උත්සාහය කැපවීම තියෙනවා. ශ්‍රද්ධාව නිකම්ම ඇති වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව ඇති කර ගන්න උත්සාහවත් වෙන්න ඕන. ඇති කරගත්ත ශ්‍රද්ධාවදී පවත්වගෙන යන උත්සාහය දින්නත් ඕන. නැත්නම් වෙන වෙන මාර්ග වලින් ඒක පිළිහෙන්න පුළුවන්. ඒකට විශාල කැපකිරීමක් කරන්න ඕන. ඉතින් කවුරු හරි කෙනෙක් අන්න ඒ විදිහට ධනයක් ලබා ගන්නවා නම් සච්චේන කිත්තිං පප්පෝති. ඒ වගේම එයා සත්‍යවාදී වීම තුල කීර්තියටපත් වෙනවා. ඒ කියන්නේ එයා බොරුකාරයෙක් නෙවෙයි කියලා හැමෝම පිළිගන්නවා. එයා කියන්නේ ඇත්තක් කියලා හැමෝම පිළිගන්නවා. මෙයා කවදාවත් බොරු කියන කෙනෙක් නෙවෙයි කියන ඒ කීර්තිය පැතිරිලා යනවා. නේද? එතකොට ඒක කෙනෙකුගේ කීර්තිරාවයේ පැතිරෙන්නට උපකාර වෙන එකක්. මොකද්ද? සත්‍යවාදී වීම. ඉතින් අප කීර්තිය පැතිරෙන්න අනිත් පැත්තේ උපකාරයි. මොකද්ද? බොරු කියන එක. මේ මිනිස්සු මා බොරු කියන්නේ කටහැරිය බොරුවක්මයි කියන්නේ කියලා ඒකත් පැතිරිලා යනවා. ඒ කෙනෙකුගේ කීර්තිරාවයේ පැතිරෙන්න හේතුවක් තමයි සත්‍යවාදී වීම. දැන් බුදුරජාණන් වහන්සේට තියෙනවා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙච්ච දවසේ ඉඳලා පිරිනිවන් පාන මොහොත වෙනකන් කවදාවත් බොරුවක් කියලා වෙනස් වෙන දෙයක් ඒක ඉස්සෙල්ලා කියපු එක දැන් වැරදි ඒක නෙයි කියලා වෙනස් කරන්න උවමනාවක් තිබුණේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරන්ට කියන විශේෂ නමක් තියෙනවා. මොකක්ද? තථාගත කියලා. යම් බඳු ප්‍රකාශයක් කළාද ඒ ප්‍රකාශය එලෙසින්ම වළංගුයි අදට. ඒ සත්‍ය නිසා. අන්න ඒ වාගේ සත්‍යවාදී වෙන අය ලෝකේම කීර්ති දෝෂාව පතුරවන උදවි බවට පත් වෙනවා. යාළුව වෙන කරගන්න නම් මොකද කරන්න ඕන? දදන් මිත්තානි ගන්තති. යාළු වෙන්න නම් දෙන්න ඕන. මොනවද දෙන්න ඕන? කැමති දේවල් දෙන්න. අකමැතිව දීලා යාළු කරගන්න බෑ. නේද? කැමති දේවල් දෙන්න ඕන. කැමති දේවල් දුන්නේ නැති වුණොත් තරහ වෙනවා. යාළුව වැඩි කරගන්න නම් මොකද වෙන්නේ? පුළුවන් තරම් දීම පුරුදු කරන්න ඕන. ඒ යාළුවන් කැමති වෙන දේ. එතකොට දැන් අපි වැඩි කරගන්න ඕන මොන යාළුවෝද? කල්යාණ මිත්‍රයෝනේ. එතකොට කල්යාණ මිත්‍රයෝ කැමති දේවල් තමයි අපි දෙන්නේ. නේද? මොනවද කල්යාණ මිත්‍රයෝ කැමති? ධර්මය. ඔව්. කල්යාණ මිත්‍රයෝ කැමති ශ්‍රද්ධාව දීර්ඝ වෙන දේවල් වලට. එතකොට අපි කතා කරන්න ඕන කල්යාණ මිත්‍රයන්ට ශ්‍රද්ධාව දීර්ඝ වෙන්න පුළුවන් දේවල් පින්කම් වලට. කල්යාණ මිත්‍රයෝ කැමති සීල වැඩසටහන් වලට. සීලේ දීර්ඝ කරගන්න ඕන ඒවට තමයි අපි කතා කරන්න ඕන. කල්යාණ මිත්‍රයෝ කැමති ප්‍රඥාව දීර්ඝ කරගන්න. සම්මා දිට්ඨිය ඇති කරගන්න. එතකොට බණ පොත් එහෙම ගිහිල්ලා දෙන්න ඕන. CDs එහෙම ගිහිල්ලා දෙන්න. කැසට්ස් එහෙම ගිහිල්ලා දෙන්න ඕන. අහන්න නැති කෙනෙකුට තව අහන්න සලස්වන්න ඕන. බණ කොලයක් හරි ගිහිල්ලා දෙන්න ඕන. හැබැයි Tamanට තියෙන කොලේ ෆොටෝකෝපි ගහගෙන ගිහින් දුන්නට කමක් නැහැ. ඉතින් මේ නැත්තම් කල්යාණ මිත්‍ර වෙන ගිහින් වෙන කොලට කියලා දෙන්න ඕන. ඒ නිසා ඒකත් මතක තියාගන්න. ඒක ඒ වගේ කල්යාණ මිත්‍රය වෙනවා කියලා කියන්නේ අන්නේ හොඳ දේවල් පතුරවන එක. මිනිස්සු කැමති දේවල් දුන්නේ නැතිනම් තරහ වෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් කෙනෙක් කියන්න පුළුවන් ඒ හාමුදුරු ඉස්සරන අපි දැක්කම hina වෙනවා දැන් hina වෙන්නේවත් නැහැ. ඒක ඕන්න hina වුනේ නැතුනම මිනිස්සු තරහ වෙනවා. නේද?
ඊළඟට ඉස්සර නම් අපිත් එක්ක කතා කරලා දැන් අපිත් එක්ක කතා කරන්නේත් නැහැ. කතා කරනවට කැමති ඒ කැමති එක්කෙනා කතා කරන්නේ නැතුව හිටියාම ඔන්න එතන හිතන තරහ වෙලා කියලා. එහෙම වෙන්නේ ඒවත් කල්පනා කරලා ගන්න ඕන. කොහොම හරි යාළුවෝ වැඩි කරගන්න නම් ඒ යාළුවන්ගේ අපේක්ෂාවන් තේරුම් අරගෙන ඉවර වෙලා ඒ අපේක්ෂාවට ගැළපෙන විදිහට අපි යම් යම් දේවල් පරිත්‍යාග කරන්න ඕනේ. කාලය, ශ්‍රමය, අනිත් දේවල් වල කැප කරන්න පුරුදු වෙන්න ඕනේ. යස්සීතේ චතුරෝ ධම්මා සද්ධස්ස ධර්මීසිනෝ. කාට හරි කෙනෙකුට මෙන්න මේ ගිහි ජීවිතයේ ජීවත් වන ශ්‍රද්ධාවන්ත කෙනෙකුට මේ සතර ධර්මයන් තියෙනවා. මොනවද? සත්‍යං ධම්මෝ දිති චාරෝ. ඒ කියන්නේ සත්‍යවාදී වීම තියෙන්න ඕන, වීර්යවන්තකම තියෙන්න ඕන, ප්‍රඥාව තියෙන්න ඕන, ත්‍යාගී ගුණය තියෙන්න ඕන. ඔන්න ඔය කාරණා කවුරු හරි කෙනෙක් දිනු කළොත් සවේ පෙච්චන සෝචති. එයා පරලොවදී ශෝක කරන්නේ අනන්න වෙන්නේ. එයාට පරලොව ජීවිතයේ දුකටපත් කරගන්න උවමනාවක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් ඔන්න පරලොව අඩන්න නැතුව ඉන්න නම් කල යුත්තේ සත්‍යවාදී වෙන්න ඕන, වීර්යයෙන් යුක්තව ධර්මයේ යෙදෙන්න ඕන, ප්‍රඥාව දිනු කරගන්න ඕන, පරිත්‍යාගය තියෙන්න. ඇලෙන්න හොඳ නැහැ. ඇලීම තුල තමයි ගොඩාක් අය අඬ දාලා යන්න බැරි කමට ඒවට ඇලීම ගිහිල්ලා මෙලොව අතහරින්නේ අමාරුයි. පරලොව ගිහිල්ලා ඒ අය ගැන හිත අන්තිමේ දුක් වෙලා ඒ ආස කරන අයට මැරෙලා ගිහිල්ලා අන්තිමට ඒ කටියට තව කරදර කරන්න පෙළඹෙනවා. ඉතින් එහෙම පරලොව ශෝක නොකර ඉන්න නම් මේ ධර්මතා හතර දියුණු කරන්න ඕන කියලා බුදුහාමුදුරුවෝ මතක් කළා. එහෙම මතක් කරලා බුදුහාමුදුරුවෝ ආලවකට කියනවා ඉංග්‍රාඤ්ඤේපි පුච්චස්සු බුද්ධ සමන බ්‍රාහ්මණේ යදි සච්චා ධමා ඡාගා කන්ත්‍යා බීයෝන විච්ඡති. මේ කියන සතර ධර්මයන්ට මොකද්ද? සත්‍යවාදී වීම, වීර්යවන්ත වීම, ප්‍රඥාවෙන් යුක්ත වීම, ත්‍යාගයේ ඉවසීම, මේ කියන කාරණාවලට වැඩිය වෙන කාරණාවල් තියෙනවා නම් ඒ පරලොව ශෝක නොකර ඉන්න පුළුවන් වෙන කාරණාවල් තියෙන ඉන්නවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන තරම් වෙ ඉන්න වෙනත් ශ්‍රවණ බ්‍රාහ්මණයෝ ගිහිල්ලා ඒ කට්ටියකින් අහගන්න කියලා කිව්වා. දැන් මෙයා පැහැදිලි හිතියේ මේ උත්තර ටිකෙන් ආලවද. එතන ආලවද කියන මොකක්ද? මට ආයේ වෙන තැන්වල යන්න ඕමනාවක් නැහැ. කතරන්නුදානි කුච්චේයම් බුදු සමන බ්‍රාහ්මණ. සෝහං අජ්ජ පජානාමි යෝවත්තු සම්ප්‍රාය. ඔන්න මෙයා මේ ආලවද කියනවා මේ කියන කාරණා ටික මම අද හොඳටම දැනගත්තා. පරලෝකයේ පිළිබඳව අර්ථය කියන්නේ පරලෝ ජීවිතයේ සුවපත් කරගන්න, පරලෝ ජීවිතයේ ශෝක නොකර ඉන්න හේතු වන කාරණා හතර සෝහං අජ්ජ පජානාමි. මම අද හොඳටම දැනගත්තා. කතං උදානි කුච්චේයම් පුතු සමන බ්‍රාහ්මණේ. ඒ නිසා මම මොනවටද අනිත් අයගෙන් අහන්න යන්නේ. ඒ කියන්නේ එයා හැබැවින්ම ශ්‍රද්ධාවටපත් වෙනවා නේද? ඒ නිසා එයාට ආපහු වෙන වෙන ධර්ම මාර්ගවල යන්න උවමනාවක්, සත්‍ය සොයාගෙන, පිහිට සොයාගෙන යන්න උවමනාවක් නැහැ. හැබැයි ශ්‍රද්ධාව තියෙන කෙනා එහෙම නේද? හැබැයි ශ්‍රද්ධාවටපත් වෙච්ච යක්ෂයන්ට පවා සැකයක්. ඉතින් හැබැයි ශ්‍රද්ධාව නැති යක්ෂයෝ නොවන මිනිස්සු මොකද කරන්නේ? වෙන වෙන ඒව පසුපස්සේ යනවා. ඉතින් එහෙම මේ ශ්‍රද්ධාවෙන් ඉන්නවා කියලා තෙරුවන් සරණ ගිහිපු මිනිස්සු වෙන වෙන ආගමික මතවාද, දෘෂ්ටිවාද පසුපස්සේ යනකොට එක වෙලාවකට හිතෙනවා මිනිස්සු කියන්නේ ආලවක වගේ අය, යකු කියන්නේ අරවත් කියලා. ඉතින් ඔන්න ආපහු මේ ගාථාව කියමු. මෙයා ආලවක කියනවා අත්ථාය වතමි බුද්ධෝ වාසායාල විමාගමි සෝහං අජ්ජ පජානාමි යත්තරින්නං මහත්ඵලං සෝහං විචරිස්සාමි ගාමගාමං පුරාපුරං නමස්සමානෝ සම්බුද්ධං ධම්මස්ස ච සුධම්මතං
ඉතින් ආලවක කියනවා අත්ථාය වතමි බුද්ධ වාසායල විමාගම. අද මේ බුදුරජාණන් වහන්සේ මගේ මේ වාස භූමියට අලව නුවරට වැඩියේම මට අර්ථය පිණිස මගේ ජීවිතය සුවපත් කර ගැනීම පිණිසයි. සෝහං අජ්ජ පජානාමි යත්ත දෙන්නම් මහඵල. යම් තැනකට දුන්නාමද මහත්ඵල මහානිසංස ලැබෙන්නේ ඒ ලැබිය යුතු තැන මම අද දැනගත්තා. ඒ කියන්නේ මේ ලෝකෙ පුද්ගලික දාන අතුරෙන් අග්‍රම ආනිසංස ලැබෙන්නේ කොතැනට දුන්නොත්ද කියලා මම දැනගත්තා. කොතැනට දුන්නොත්ද? බුදුරජාණන් වහන්සේට දුන්නොත්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණය පිළිබඳව, ඒ අරහං ආදී ගුණ පිළිබඳව මෙයාට අවබෝධයක් ගියා කියන එක කියපු ක්‍රමයේ. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ලෝකයේ ඉන්න මිනිසුන්ගේ, දෙවි මිනිසුන්ගේ ආමිෂ පූජා, ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසුයි. එහෙම සුදුසු වෙච්ච අය අතරින් බුදුරජාණන් වහන්සේ තමයි ඉහළින්ම ඉන්නේ. ඒ නිසා තමයි අරහං කියලා බුදුහාමුදුරන්ට කියන්නේ. එතකොට ලබන අය අතරේ අග්‍රම කාට හරි යමක් දුන්නාම අග්‍රම ආනිසංස ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේට කියලා දැනගන්න එක බුදුහාමුදුරන්ගේ අරහං ගුණය දැන ගැනීම. එතකොට අරහං ගුණය දැනගන්නේ කවුද? නියම විදිහට ශ්‍රද්ධාවෙහි පිහිටපු කෙනෙක්. එතකොට මේ ආලවකට ශ්‍රද්ධාව හරියට පිහිටියා, ආලවක බුදු ගුණ දැනගත්තා, ආලවකට අරහං ගුණය පිළිබඳ වැටහීමක් ඇති වුණා කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ වාක්‍යය. සෝහං අජ්ජ පජානාමි යත්ත දින්නම් මහඵල. යම් තැනකට දුන්නාමද මහත්ඵල මහානිසංස ලැබෙන්නේ අන්න ඒ තැන මම අද දැනගත්තා. ඒ බුදුහාමුදුරන්ගේ ගුණ අද මම දැනගත්තා කියලා ආලෝක උදාන වාක්‍ය ප්‍රකාශ කළා. සෝහං විචරිස්සාමි ගාමා ගාමං පුරා පුරා. ඒ මම දැන් මෙයා කියන අනාගතේ කරන දේවල් ගමින් ගම ඉස්සෙල් මිනිස්සු බය කර කර තැති ගන්නමින් මිනිසුන් භීතියටපත් කරමින් ගමින් ගම නගරෙන් නගරේ ඇවිල්ලා ගියා. හැබැයි අද ඉඳලා මම සෝහං විචරිස්සාමි ගමින් ගම හැසිරෙනවා, නගරයෙන් නගරේ කියා යනවා. නමස්සමානෝ සම්බුද්ධං ධම්මස්සච සුධම්මතාන්ති. බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමින් ධර්මයේ තියෙන වටිනාකම මනා බව ප්‍රකට කරමින් කියා දෙමින් මම ගමින් ගම සැරිසරනවා කියලා. මෙතරම් ඡණ්ඩ රළු පරුෂ යක්ෂයෙක් බුදුපියාණන් වහන්සේ අභියස දමණයටපත් වෙලා ඒ වාගේ යක්ෂයෙකුගේ මොවින් බුදුගුණ ගායනා කර කර ඉස්සර ධර්මයේ පිළිකල් කරපු යක්ෂයා දැන් ධර්මයේ තියෙන වටිනාකම කියා ගමින් ගම නගරයෙන් නගරේ සිසාරා යනකොට අනිකුත් මිනිස්සු ආකර්ෂණය වෙන එක ස්වභාවයක්, අරුමයක් නොවේ. අන්න ඒ තත්වයට පත් වෙමින් මා විදි සුවය මං අනිත් අයටත් ලබා දෙනවා කියන පොරොන්දුව ආලෝක බුදුරජාණන් වහන්සේට ලබා දුන්නා. එහෙම පොරොන්දු වෙලා ආලෝක මේ විදිහට කියනවා. තමන් ලැබපු ඒ සුවය ආලෝක විස්තර කරලා දෙනවා. අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං භෝගෝතම. බුදුහාමුදුරේ හරිම අපූර්වයි. හරිම අපූර්විතා මැනවි. සේයදාවි භෝගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජේය. බුදුහාමුදුරනේ හරියට මුණින් අත හරවල තියෙන භාජනයක් උඩුකුරු කරා වගේ පටිච්චන්නං වා විවරෙය්‍ය වහල තියෙන දෙයක් විවර කරලා පෙන්නවා වගේ මූලහස්සවා මග්ගං ආචික්කේය. මම්මුලා වෙලා ඉන්න කෙනෙකුට හරියට යන්න ඕන පාර කියලා දුන්නා වගේ අන්ධකාරේ වා තේන පජ්ජෝතං ධාරේය චක්කුමන්තෝ රූපානි දක්ඛින්ති. ඇස් තියන අය රූප දකින්නට අවකාශ ලැබේවා කියලා හිතලා පහන තෙල් පහනක් අන්ධකාරේ ඉන්න කෙනෙකුට දල්වලා දුන්නා වගේ බුදුහාමුදුරනේ ඒවමේකං බෝධා ගෝතමේන අනේක පරියායේන ධම්මෝ ප්‍රකාශිතෝ. බුදුහාමුදුරුවෝ විවිධ ස්වરૂප වලින් මේ ධර්මයේ ප්‍රකාශනය කළා. ඒ ධර්මය අහලා මම පැහැදුනා. ඒසහං භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි. ඒ මම අද ඉඳලා බුදුහාමුදුරන් භවත් ගෞතමයන් වහන්සේගේ සරණ යනවා. බුදුහාමුදුරුවෝ මගේ ශාස්ත්‍රූන් වහන්සේ හැටියට සැලකනවා. එච්චර විතරක් නෙවෙයි. ධම්මංච භික්ඛු සංඝංච ධර්මය භික්ඛු සංඝයා සරණ යනවා. අනේ බුදුහාමුදුරනේ අද ඉඳලා
දිවි හිමියෙන් ඔබ වහන්සේ සරණ ගිය බුදුන් දහම් සංඝ කියන දරුවන් සරණ ගිය උපාසකයෙකු හැටියට මාව සලකනසේක්වා. උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතං කියලා මතක් කළා. ඉතින් ඒ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දීපු පිළිතුරුත් එක්ක අර රළු පරුෂ ආලවක යක්ෂයා බුදුන් සරණ ගිය උපාසකයෙකු බවට පත් වුණා.